රටක වාසනා මහිමය රටට වාසනා වේවා. අපූර්ව සංකල්පනාවක්. රටක වාසනා මහිමය රටට වාසනා වෙන්න කියන සංකල්පනාවත් එක්ක මේ සජීවී වැඩසටහන ආරම්භ කරන්නට හිතුවා. එය අපේ ගරු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ සංකල්පනාවක්. හිතවතුනි, අද දවසේ මේ රටේ මේ පොළවේ පය ගසා ඉන්න ඔබ මම අප සියලුම දෙනාගේ හදවත පතුලේ තියෙන හැඟීම තමයි ඒ ගී සංකල්පනාවට කැටි කර තියෙන්නේ. ඉතින් ඒ හින්දායි අපි හිතුවේ මේ සාකච්ඡාවට ඒ ගීතෙන් ප්‍රවිෂ්ටයක් ගන්න ඕනි කියලා. හිතවතුනි, සුබ දැසනක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අපි අද දවසේ ඊයෙන් ආරම්භුණු අලුත් කාල පරිච්ඡේදයකට එළඹෙනවා. අපි කතා කරා අපේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලෙනවා කියලා. ලෝකේ හුඟක් රටවල් මේ ලෝක වසංගතයත් එක්ක අතිශය ඛේදනීය තත්වයකට පත් වෙලා ඉන්නේ නැද්දි. පැය 24ක දහස් ගණන් මරණ වාර්තා වෙද්දි ශ්‍රී ලංකාව අපේ පුංචි රට ඔබ ආදරය කරන මාතෘ භූමිය මේ රටේ මේ තත්වය මනවින් හොඳින් ප්‍රශස්ත විශිෂ්ට විදියට පාලනය කරලා තියෙන්නේ එක්තරා දේශීය ජාතික යාන්ත්‍රණයක් මහ පොළොවේ පැල කරන්න අපිට වාසනාව තිබිච්ච හින්දා. එයයි අපි මේ කියන වාසනා මහිමය, එයයි වාසනාව වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් අපි මේ සාකච්ඡාව කැඳවා ගන්නවා මේ සුවිශේෂී පුද්ගලයන් තිදෙනා. ඊයේ රටේ මෙතෙක් දීර්ඝ කාලයක් පැවතිච්ච ඇඳිරි නීතියක් දිස්ත්‍රික්ක දෙකකට ආසන්නව තවමත් පැවතිලා තියෙද්දි ජන ජීවිතය යථාවත් කරන්න සහ රාජ්‍ය යාන්ත්‍රණය බලගන්වන්න දෛනික ජීවිතය නැවත වතාවක් ක්‍රියාත්මක වීම ආරම්භ වෙනවා. මෙයත් එක්ක මහ ජනතාව මොන වගේ තත්ත්වවලටද මුහුණ දෙන්නේ? මේ තත්ත්වය අපි අඳුනගන්නේ කොහොමද සහ රජයේ ප්‍රවිෂ්ටිය මොකද්ද මේ තත්ත්වයට මහ ජනතාවත් එක්ක ඉදිරියට යන්න කියන කාරණා තමයි අද දවසේ අපි මේ සාකච්ඡාවට එකතු කරන්නේ. අපගේ ගෞරවනීය ආරාධනෙන් මෙහි පැමිණි උසස් අධ්‍යාපන තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය, තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන ශූරින් අපි ආයිබුවන් කියලා පිළිගන්නවා. මේ අපේ ඇමතිතුමා. එතනින් එහාට යන්න කොළඹ දිසාපතිතුමන් ප්‍රදීප් යසරත්න මේ දිනවල විශාල කාර්යභාරයකට උර දී තින කෙනෙක්. ආයිබුවන් කියලා පිළිගන්නවා. ඒ වගේම තමයි බස්නාහිර පළාත රථවාහන සහ පාරිසරික කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නපොල් මැතිතුමන්. ආයිබුවන් ඔබට. ගරු ඇමතිතුමනි, දැන් දීර්ඝ කාලයක් පැවතිච්ච නිරෝධායන ඇඳිරි නීතියක් ලිහිල් වෙලා රට කිසියම් ආකාරයේ සැනසුම් සුසුමක් හෙලනකොට නැත්නම් හෙලන්න හදනකොට ඇතැම් පිරිස්, හැමෝම නෙමෙයි, ඇතැම් පිරිස් කියනවා ওই ගත්ත තීරණේ වේලාසන වැඩි. ඕනවට වැඩිය කලින් තමයි මේ ලිහිල් කිරීම සිද්ධ කරේ කියලා. ඔබතුමන් මොනවද කියන්න කැමති අපිට? මේ අවස්ථාවේදී අපි මෙම ලෝක ව්‍යාප්ත ගෝලීයකරණයට ලක් වෙච්ච කොරෝනා වෛරසයෙන් මේ රටේ ජනතාවගේ ජීවිත මුදා ගැනීම සඳහා අනේක විද කැපකිරීම් කළ රණවිරුවන්ට, සුවවිරුවන්ට, රාජ්‍ය නිලධාරීන්ට ඇතුළු ඒ සඳහා සද්භාවයෙන් දායක වූ සියලු දෙනාට රජයේ වශයෙන් අපගේ ගෞරවයත්, ස්තුතියත්, ප්‍රණාමයත් පුද කරමින් තමයි මේ වැඩසටහන ආරම්භ කළ යුත්තේ. මක්නිසාද එයත් 1930 දී ලෝකයේ ඇතිවෙච්ච මහා ආර්ථික අවපාතයෙන් පස්සේ, දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් ඇතිවෙච්ච මහා ව්‍යසනයෙන් පස්සේ ලෝකයේ විසින් කිසිදු අනුකම්පා විරහිතව සමස්ත ලෝකවාසී ජනතාව ලොවක් ලෙඩ කළා, රටක් තනි කළා, ජනයා ගෙට කරලා මේ මුළු ලෝකෙම වෙලාගත් මහා ව්‍යසනය තමයි කොවිඩ්-19 වසංගතය. දැන් අපි දකිනවා ලෝකයේ තියෙන මහා බලවත් ඇමරිකා එක්සත් ජනපදයේ, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය වගේ රටවල් වල අදත් මේ අපි කතා කරන මොහොතේ කේල් කඳක් බිම්බ වැටෙනවා වගේ දහස් ගණනින් මිනිස්සු මෙරි මෙරි වැටෙද්දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දූරදර්ශී තීරණ ගැනීමේ ක්‍රියාවලිය හා රාජ්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය කරන කොටගෙන අපි ගත්ත නිවැරදි කලින් තීන්දුව කරන කොටගෙන මරණ සංඛ්‍යාව තනි ඉලක්කමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කර ගැනීමේ ජයග්‍රාහී මානව මෙහෙයුමක් තමයි කරලා තියෙන්නේ. මරණ සංඛ්‍යාව තනි ඉලක්කමේ සංඛ්‍යාව. මේ ලෝකේ දකින හා ලෝකයේ පිළිබඳ පර්යේෂණ කරන ආයතන ඊයේ පෙරේද පර්යේෂණයක් කළා තිබුණා ආසියාතික කලාපේ, අපේ කලාපේ. සාපේක්ෂව බටහිර රටවලට වඩා අඩු ව්‍යාප්තියක් තමයි කොවිඩ්-19 තිබුණේ ආසියාතික කලාපේ.
ඒ අතරින් අසල්වැසි අපේ බලවත් රාජ්‍ය ඉන්දියාව, විශාල රාජ්‍යයක් පාකිස්තානයේ, විශාල රාජ්‍යයක් බංග්ලාදේශයේ. අති විශාල ජනගහනයක් ඉන්න රාජ්‍ය. මේ රාජ්‍යයන් තුන සහ ශ්‍රී ලංකාව සසඳලා පර්යේෂණයක් ප්‍රතිඵල නිකුත් වෙලා තිබුණා ඊයේ වන විට මාධ්‍ය හරහා. ඒ අතරින් ශ්‍රී ලංකාව තරම් හොඳට ඉන්දියාවට, පාකිස්තානයට, බංග්ලාදේශයට වඩා සෞඛ්‍ය අංශයේ ඉතා විශාල වර්ධනීය දර්ශක රාශියක් වලින් ලංකාව පළවෙනි ස්ථානයට පත් වෙලා තිබෙනවා. ජාතියක් වශයෙන් අපි ආඩම්බර විය යුතුයි. කාගේ රජයක් තිබුණත් නිදහසින් පස්සේ අපි නිදහස් සෞඛ්‍යයි, නිදහස් අධ්‍යාපනයයි සඳහා මේ රටේ බදු ගෙවන ජනතාව අසීමිත මුදල් සම්භාරයක් කැප කරමින් ගොඩනගලා තිබුණ සෞඛ්‍ය ක්‍රමය. අපි ඔබ මම අපි සියලු දෙනා ඉපදෙනකොට අපිට මිඩ්වයිෆ් කෙනෙක්, අපේ අම්මට, අපි හැමෝගෙම මෑණියන්ට උපදෙස් දීම සඳහා ගෙයින් ගෙට යන මේ වින්නපු අම්මාලාගේ සේවාවක් ගමේ භාෂාවෙන් තිබුණා. ඊට පස්සේ අපිට කුඩා කාලෙදී මේ එක එක පාසල තුලදී විවිධ වෛරසයන් වැළැක්වීම සඳහා මේ අත්වලට අපිට ඉස්සෙල්ලම මේ එන්නත් කිරීම කරන්නේ පාසලෙන්. ඊට පස්සේ එන්නත් කළා එක එක ඒවා කෝකු පණුවන්ට, අර පණුවන්ට, මේ පණුවන්ට කියලා බෙහෙත් දීලා තමයි අපේ මේ ජීවිතය. අපි දන්නේ නැහැ. අපි කුඩා කාලේ මේ අපේ දෙමව්පියන්ගේ මහජනයාගේ බදු මුදලින් ඒ ලංකාවේ පවතින ආණ්ඩුව පාසල ඇතුලේ එහෙම කරනවා. ඊට පස්සේ දන්ත සෞඛ්‍ය සංරක්ෂණය කිරීම සඳහා පාසල ඇතුලේ තියෙනවා මේ දන්ත චිකිත්සාගාරයක්. ඒකට ගෙනියන්න වෙලා අපේ දත් ටික මේ විදිහට අද වැඩිහිටි වෙනකොට හදලා තියෙන්නේ එදා ඒ රජය කරපු වියදමින්. අද මේ ලොකු මහත් වෙච්ච සමහර විවේචනය කරන මහත්තුරු මේ එක පාට ප්‍රාතිහාරයකින් පහළ වුණා වගේ කතා කරන්නේ. ඉතින් මේ නිදහස් සෞඛ්‍ය සේවය දිගින් දිගටම වර්ධනය කරලා තිබුණ නිසා තමයි මේ මුළු ලෝකෙම 100,000 ගණනින් මරණය සිද්ධ වෙද්දී එසේ නොවන ආකාරයට අපිටම ආවේනික ක්‍රමවේදයක් සකස් කරගෙන මේ කොරෝනා වෛරසය පාලනය කරගන්න, මේ දක්වා පාලනය කරගන්න පුළුවන්කම ලැබුණේ. මේ බිඳුව කරන්න බෑ. මේ කොරෝනා වෛරසය සමග ලෝක සෞඛ්‍ය සංවිධානය කියන ආකාරයට අපිට තව අවුරුදු 2ක් විතර ජීවත් වෙන්න වෙයි. කොරෝනා වෛරසයට ඉදිරියෙන් අපි ගමන් කරන්න වෙයි. එතකොට පාසල් වහනකොට රණවිරුවෝ මේ පිටරටින් වල එන අය නිරෝධායනයට යවන කොටත් මේ විවේචනයම තිබුණා. අපිට මතකයි ඉතාලියෙන් මේ ශ්‍රී ලාංකික පිරිස ලංකාවට ගෙන ආපු අවස්ථාවේදී විපක්ෂයේ තිබුණ ප්‍රධාන යෝජනාව රට විරුවන්ට මෙහෙමද සලකන්නේ? ඇයි රට විරුව නිරෝධායනය කරන්නේ? රට විරුව කොච්චර රටට මුදල් හොයලා දෙනවද? ඇයි රට විරුවන්ට මෙහෙම සලකන්නේ කියලා රට විරුව ටික නිරෝධායනය කරන්න උත්සාහ දරපු හමුදා නිලධාරීන්ටත් මේ ආරක්ෂක අංශවල නිලධාරීන්ටත් වෛරසය වැළඳුණා. මේ තත්ත්වය තුල ඊට පස්සේ ඔවුන් පාසල් වහනකොට කිව්වා මේ පාසල් වහන්නේ ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන ගුරු වැඩවර්ජනයක් නැවැත්වීම සඳහා කියලා. බලන්නකො මේ කලින්ම ජනාධිපතිතුමා අධ්‍යාපන ඇමතිතුමාට කියලා ඒ අදාළ බලධාරීන් සමග සාකච්ඡා කළා වටිනාම සම්පත මේ රටේ අනාගතයේ දරුවෝ 44 ලක්ෂයක් පාසල් දරුවෝ ඔවුන්ගේ පාසල් වල මේක පැතුරුණා නම් එහෙම අපිට මේක වළක්ව ගන්න කිසිම ක්‍රමවේදයක් නැති වෙනකොට කලින්ම ලෝකයේ අනිත් රටවල් වලට වඩා ආසියාවේ අනිත් රටවල් වලට වඩා කලින්ම පාසල් වැසීමේ තීරණය ගත්තේ ලංකා ආණ්ඩුව අපි. ඊළඟට ඒ සමගම මම උසස් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් නේවාසිකාගාර කවදක්වත් ලංකාවේ හිස් කරන්න බෑ. මොකද දරුවෝ නේවාසිකාගාරවල පදිංචි වෙලා ඉන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ලබන අපි සියලු දෙනාට කරුණාවයි ගෙවල් වලට යන්න කිරිබිල්ල පිටත් කරලා හැරියා. එක විශ්වවිද්‍යාලයක නේවාසිකාගාරයක කොරෝනා වෛරසය පැතුරුණා නම් ඒ වටිනා දක්ෂ දරුවන්ගේ ජීවිත ටික බිල්ලට දෙන එක නතර කර ගැනීම සඳහා එවැනි තීරණයක් අපි කලින්ම ගත්තා. ඊළඟට මේ ගුවන් තොටුපොළ වැව්වා. මේවා කලින් ගත්ත තීරණ. ඒ තීරණ ගන්න හැම අවස්ථාවකදීම ඇඳිරි නීතිය පැනවීම නීත්‍යානුකූල නැහැ කියලා මේ විපක්ෂයේ විසින් රාජ්‍ය නොවන සංවිධාන විසින් මේ තත්ත්වය උහුණුන් දෙදෙන පිරිස් විසින් අධිකරණයට ගිහිල්ලා කිව්වා. මේ බලන්න මේ රටක් බේරගන්න බැරුව දැන් වෙන රටවල අසල්වැසි ඉන්දියාවේ දිගින් දිගට පොළු අරගෙන මිනිසුන්ට පහර දීලා ඇටකටු කඩලා මේවා කරලා පාලනය කරන්න හදනකොට බොහොම කරුණාවෙන්
මේ තමන්ගේ සුපුරුදු රාජකාරී චර්යාවට වඩා මනා ශික්ෂණයකින් යුතුව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ක්‍රියා කරන කොටත් මේ පොලිස් ඇඳිරි නීතිය නීති අනුකූල නැහැ කියලා. මේ මනුස්ස ජීවිත බේරගන්න නැති නීතියක් හරි දාන්න ඕනේ රටක. නීති අනුකූලව ගැසට් නිවේදන නිකුත් කළා. මේ වසංගත රෝග මර්ධනය කිරීම සඳහා තියෙන නිරෝධායන අනපනත් පාවිච්චි කළා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ ජනාධිපතිවරයාට පැවරලා තියෙන බලතල ප්‍රකාරව මේ රට හදිසි නීතියක් යොදන්න නැතුව මේ ක්‍රමයට පාලනය කිරීමට විරුද්ධවත් කිව්වා මේ තීරණය වැරදි කියලා. ඒ කියන්නේ ඇඳිරි නීති අර ඉතාලියේ ඉඳන් රණවිරුවෝ රටට එනකොට රටවිරුවෝ ඒ අය නිරෝධායනයට යවපු එකත් වැරදි. අනිත් අයට ඉස්සෙල්ලා පාසල් විශ්වවිද්‍යාල වහපු එකත් වැරදි. ඇඳිරි නීතිය දාපු එකත් වැරදි. රුපියල් 5000 බැගින් යනේන මන් නැති වෙලා හිටපු අසරණ ජනතාවට 74 ලක්ෂයකට දීපු එකත් වැරදි. මේ කරපු ටෙස්ට් වලින් කීපයක් වැරදි. ඉතින් මෙහෙම කියන අය කියනවා මේ විවෘත කිරීමත් වැරදි කියලා. ඉතින් ඒක ඊටම කනගාටුදායක තත්වයක් කියන්නේ අපි දන්නවා එදිනෙදා ජීවත් වීම සඳහා ජීවිතය සමග අරගලයේ යෙදෙන මිනිස්සු කුලියක් මලියක් කරලා ජීවත් වෙන අය ඉන්නවනේ. දැන් මාස ගානකින් කුලියක් නැහැ. ඒ කියන්නේ ගෙදරක වැඩ කරන්න, අත් වැඩ දෙන්න, එහෙම නැත්නම් වෙන තැනකට ගිහිල්ලා එදා ලැබෙන ආදායමෙන් තමයි එදා ඒ දරු පවුල විවෘත මේ ජීවත් කරවන්නේ. මේ අය ජීවත් වීම සඳහා ජීවිතය සමග අරගලයේ යෙදෙන ස්වයං රැකියාවල නිරත රාජ්‍ය සේවකයෝ හැර පුද්ගලිකාංශිත විධිමත් ආයතනවල සේවකයෝ හැර අනිත් සියලු දෙනා හෙට පිළිබඳ කිසිම විශ්වාසයක් නැහැ. තමුන්ගේ අතට සතයක්වත් ආදායම් ලැබෙන්නේ නැහැ. තව වහගෙන හිටියොත් මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? සබ්බේ සත්තා ආහාරත්ති තිකා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සියලු සත්වෝ ආහාරය මත රඳන්නේ. ආහාරය ගන්න කඩේට ගිහිල්ලා සල්ලි වලට ගන්න ඕනේ. මහා ලොකු දෙයක් නැතත් හාලුයි අටක අරගෙන බතක් උයාගෙන ලුණු ටිකක් හරි ඊයගෙන බඩගින්න නිවා ගන්න ඕනේ. එහෙම කරන අතිවිශාල මේ රුපියල් 7000ට 8000ට එක කෑම පිගානක් මේ තරුපහේ හෝටලයකින් ගන්න අය නෙමෙයි. කුසට සම්පූර්ණ ආහාර වේලක් නැති, බිලි වසා ගැනීමට හරියට වස්ත්‍රයක් නැති, බිත්ති හතරකින් වට වෙච්ච තමන්ගේ කියා ගන්න නිවහනක් නැති සෝසුසුම මැද ජීවත් වෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ දිස්ත්‍රික්කවල ඉන්නවා. කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන තත්ත්වය පිළිබඳ අපේ දිසාපතිතුමා ප්‍රදීප් යසරත්න මහත්මයා පැහැදිලි කරයි. බසනාහිර පළාතේ තිබෙන තත්ත්වය පිළිබඳ අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමා පැහැදිලි කරයි. එතකොට ඔවුන්ට මේ යථා තව මේ අවුරුදු දෙකක් ඉවෙන්නකම් කොයිඩ් බිඳුව වෙනකම් මේක වහගෙන ඉන්න පුළුවන් බෑ. එතකොට ෆැක්ටරිය වැහුනොත් දැන් රාජ්‍ය සේවයේ ඉන්නේ ලක්ෂ 14ක් පමණයි. අනිත් අය ඔක්කොම පුද්ගලිකාංශේ ආරක්ෂා කරන්නේ. ඉතින් මේ ෆැක්ටරි ඔක්කොම ටික වහගෙන හිටියොත් එයාට වැටුප් ගෙවන්න බැරි වුණොත් ඒ අර කියන විවේචකයා දෙයට කන්න දෙන්නේ. ඒ නිසා අපි මේ ප්‍රශ්නය ගැන තමන්ගේ දේශපාලන මේ හා වෙනත් පටු න්‍යාය පත්‍ර වලින් තොරව ජාතියක් ලෙස රටක් ලෙස අපිට අභිමානයක් ඇති වෙන්න ඕනේ. අපි මේ රටක වාසනාවක් තිබුණා. රටක වාසනා මහිමයක් තිබුණ නැත්තම් මේ රණවිරුව ඔක්කොම අරන් ගිහිල්ලි වෙලා දනු කඳේ ගහනවා නම් දවස ගානේ කතරු වාක්‍ය ලියවෙනවා නම් රණවිරුවන්ට විරුද්ධව රණවිරුව ඇවිල්ලා පිටකොටුවේ තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා උද්ඝෝෂණය කරනවා නම් ඒ වගේ තත්වයක කොරෝනා වෛරසය වැළඳුණා නම් මොකද වෙන්නේ? ඊළඟට රටේ රාජ්‍ය නායකයා ජනාධිපතිතුමයි අග්‍රාමාත්‍යතුමයි අතර නිරන්තර ගැටුමක් නම් ඔවුන් දෙන්න මූණට මූණ බලන්නේ නැත්තම් කියන එකට විරුද්ධ දෙයක් කියනවනම් එවැනි තත්ත්වයක් තුල කොරෝනා ආව නම් මොකද වෙන්නේ? සෞඛ්‍ය අමාත්‍යවරයව හෙදෙහෙදියන්ට පෙන්වන්න බැරි නම් හෙදෙහෙදිය සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වන්න බැරි නම් බෙහෙත් නැත්තම් එවැනි තත්ත්වයක් යටතේ කොරෝනා ආව නම් මොකද වෙන්නේ? ඒ නිසා මේ රටට යම්කිසි අදෘශ්‍යමාන බලවේගයක වාසනා මහිමයක් තිබිලා තියෙනවා. රටක වාසනා මහිමය රටට වාසනාවක් කර ගැනීම සඳහා මේ අඩියෙන් අඩිය අරින මේ ආර්ථිකයේදී අපේ රටේ ජනතාව පක්ෂ පාට ජාති ආගම් කුල වර්ණ ලිංග ભેද වලින් තොරව තමන්ගේ ආරක්ෂාවත් තමන්ගේ පවුලේ ආරක්ෂාවත් සමාජයේ ආරක්ෂාවත් සඳහා ආරක්ෂකයන් සහ සෞඛ්‍ය අංශ විසින් දෙන උපදෙස් ටික අපි හැමෝම පිළිපැද්දොත් අපිට අභිමානවත් ජාතියක් ලෙස මේ කොරෝනා උවදුරට වඩාම සාර්ථකව මුහුණ දුන්න ජාතිය විදියට ඉතිහාසයේ සනිටුහනක් තියන්න පුළුවන් වෙයි.
කරු ඇමතුමනි ඔබතුමන් ඊටාම වටිනා අදහස් රැසක් සම්පින්දනයට ගත්තේ ඒ විනාඩි කිහිපය ඇතුළත. දැන් අපේ රටේ ජීවත් වෙන අපිට ඔබට මේ පාට පක්ෂ විවිධ කන්නටි දාගෙන හිතවතුනි මේ පවතින තත්ත්වයේ දිහා විවිධ කෝණ වලින් බලන්න පුළුවන්. අපි ඒක පිළිගන්නවා. නමුත් අපි සත්‍යවාදීව මේ ඇත්තට විද්‍යාත්මක ප්‍රවේශයක් එක්ක අපි මේ වෙච්ච දේ තේරුම් ගත්තොත් මං හිතන්නේ අපි සියලුම දෙනාට එක හිතින් ගරු ඇමතුමන් සඳහන් කරපු අදහස් එක්ක එකඟ වෙන්නට පුළුවන්. අපිට ලෝකයෙන් ප්‍රශංසා හම්බ වෙනවා. ඊයේ ප්‍රවෘත්ති බැලුවා නම් ඔබ මේ වෙනකොට දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත වතාවක් ශ්‍රී ලංකාවට ප්‍රශංසා කරනවා මේ COVID-19 ග්ලෝබල් පැන්ඩමික් එක ලෝක වසංගතය පාලනය සහ තුරන් කිරීමට අපි එළඹිලා තියෙන මාවත නිවැරදි කියලා. විශාල පරිත්‍යාගයක් එක්ක. ඉතින් මුළු ලෝකෙන්ම අපිට ප්‍රශංසාවත් පළක් නැහැ. මේ භූමියේ පය ගහලා ජීවත් වෙන ඔබ මම අප මහ ජනතාව විදියට මේ ක්‍රියාත්මක වෙච්ච යාන්ත්‍රණයේ වටිනාකම වැදගත්කම අපේ හදවතට කාන්දු කරගත්තේ නැත්තම්. ඒ නිසායි අපි යෝජනා කරන්නේ ඇහුම්කන් දෙන්න මේ කියන දේවල් වලට මේවා වැදගත් වෙන්නේ මේවා හිතේ ධාරණය කරගෙන රජයත් එක්ක ජනතාවක් විදිහට අපි අත්හැරගෙන ඉදිරියට ගියොත් විතරයි අපිට කවදා හරි දවසක අවුරුද්දකින් වෙන්න පුළුවන් අමාත්‍යතුමා සඳහන් කර අවුරුදු දෙකකින් කියලා කවදා හරි දවසක නැවත වතාවක් රටක් විදිහට ලෝකයේ ඉදිරියේ අභිමානින් යුතුව නැගී හිටින්න අපිට පුළුවන් වෙන්නේ. කොළඹ දිසාපතිතුමනි මාස 2කට ආසන්න කාලයක් ගත වුණා ඇඳිරි නීතිය නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙච්ච. කොළඹ කියන්නේ විශාල ජන ගණත්වයක් වගේම ජන විවිධත්වයක්. එක පැත්තකින් ගරු ඇමතුමන් සඳහන් කළා වගේ සුපිරි ධනවතුන්. තව පැත්තකින් මධ්‍යම පාන්තික ජනතාවක්. තවත් පැත්තකින් එදා වේල හම්බ කරගත්තේ නැත්නම් එදා කන්න බැරි තරම් දුගී දුප්පත් භාවයේ ඉන්න ජනතාවක්. මේ මුළු විශාල පිරිසම ආවරණය වන පරිදි ප්‍රශ්නයකින් තොරව අපි මේ දින දීර්ඝ ගණනාවක් දුවාගත්තා. ඒ පිටිපස්සේ විශාල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. කතා කරමු මේ ගැන. ඇත්තටම මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනියට රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් යම්කිසි පණිවිඩයක් දෙන්න හඬක් නගන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව. ඇත්තටම සඳමාලි මම හිතන්නේ අපි ඉතාමත්ම තීරණාත්මක කාල සීමාවක් තමයි පසු කරමින් පවතින්නේ. මේ වගේ අත්දැකීමක් COVID-19 වසංගත තත්ත්වයක් එක්ක අපි මීට පෙර මෙවැනි අත්දැකීමක් ලැබලා තිබෙන්නේ නැහැ රාජ්‍ය නිලධාරීන් වශයෙන්. ඉතින් අපිට ලැබිච්ච ලොකුම අභියෝගය තමයි රාජ්‍ය නිලධාරීන් වශයෙන් රාජ්‍යයෙන් මගින් පවරපු අතිකරු ජනාධිපතිතුමා විශේෂ කාර්යසාධක බලකායන් දෙකක් පිටෙව්වා. එකක් අතිකරු ජනාධිපතිතුමා විසින් පිටෝපු එක ඊට පස්සේ අතිකරු ජනාධිපතිතුමාම බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව බලකායන් දෙකක් පිටෙව්වා. ඊට පස්සේ අපිට විශේෂයෙන්ම දිසාපතිවරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ඊට පස්සේ ග්‍රාමීණ ධාරීන් සමුළු සංවර්ධනයෙන් ආර්ථික සංවර්ධනධාරීන් ඊට පස්සේ ඊටත් එහා ඉන්න ශේෂ්ඨ ධාරීන් සියලු දෙනාම එක්කහු කරගෙන මේ වසංගතයේ තුරන් කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් වශයෙන් අපිට වගකීම් සම්භාරයක් පැවරුවා. ඒකට එහිදී අපිට විවිධ විෂයන් අවශ්‍ය උපදෙස් අනුශාසන ඒ වගේම ආයුතු මාර්ගෝපදේශ අතිකරු ජනාධිපතිතුමාගේ සිටන් ගරු අමාත්‍යතුමන්ලා ඒ වගේම බලකායන් දෙක විසින් අපිට උපදෙස් දුන්නා. එතකොට සඳමාලි අපිට මේ වගේ දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් ඔබතුමා නිරන්තරයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කැඳවලා අනිවාර්යයෙන් මේ ඔව් ගරු අමාත්‍යතුමා ඒක මේ යාන්ත්‍රණීය ක්‍රියාත්මක කිරීමේදී අපිට තිබ්බ ලොකුම දේ අපි සියලුම ගරු අමාත්‍යතුමා සඳහන් කරා වගේ කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ ඒ වෙනකොට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාම සඳමාලි පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපි එක්රැස් කළාගත්තා. ඊට පස්සේ සියලුම නිලධාරීන් ටික ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ සිට නියෝජ්‍ය පොලිස්පතිවරුන් කොළඹට අදාළ සියලුම ආරක්ෂක නිලධාරීන් මේ සියලුම එක්කව කරගෙන අපි ඉස්සල්ලාම යාන්ත්‍රණයක් ගොඩනගා ගත්තා. එතුමාලාගෙන් දේශපාලන නායකත්වයෙන් ආරක්ෂක අංශවලින් සෞඛ්‍ය බලධාරීන් ඔවුන්ගේ උපදෙස් පරිදි අපි මේ අත්දැකීමක් තිබ්බේ නැති වසංගතයේ දුරනන් සඳහා ඒට අභියෝගයක් වශයෙන් අපි යාන්ත්‍රණයක් සකස් කරගත්තා. එහිදී අපිට රාජ්‍ය නිලධාරීන් වශයෙන් අපිට ලැබිච්ච ප්‍රධානම අභියෝගය තමයි සඳමාලි අපිට ලැබුණ එකම ලොකුම දේ තමයි අත්‍යවශ්‍ය සේවාවන් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව ජනතාව අතරට ගෙන යාම ඇඳිරි නීති අවස්ථාව තුලදී. ඇත්තටම අපි මුලදී හිටියේ මේ ඇඳිරි නීතිය අපිට තිබ්බේ නෑ මේ අත්දැකීම. සාමාන්‍යයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට දිසාපතිවරුන්ට ග්‍රාමීණ ධාරීන්ට අනිකුත් නිලධාරීන්ට අපිට අත්දැකීම් තියෙනවා ආපදා යම්කිසි ආපද තත්ත්වයකදී මුහුණ දෙන්න. උදාහරණයක් වශයෙන් ගම් වතුරක් ආවොත් සුලිසුලඟක් ආවොත් අපිට ඒකට මුහුණ දීමේ යාන්ත්‍රණයක් තියෙනවා. අපිට ඒක මේ කළමනාකරණය කර ගැනීම ගැටලුවක් නෑ. අපිට මෑත කාලේ ආවි ලොකුම අභියෝගය තමයි සුනාමි අවුද. අපි සුනාමි අවුද වලත් අපි ඉතාමත්ම ප්‍රශස්ත ආකාරයෙන්
ඒක කළමනාකරණය කරගත්තා. නමුත් අපිට මේ වගේ වසංගත තත්වයකදී අපි හිතුවේ නෑ දීර්ඝ කාලයක් අපේ ගරු අමාත්‍යතුමා කිව්වා වගේ මාස 2කට ආසන්න කාලයක් නිරෝධායන ඇඳිරි නීතියත් එක්ක ගත කරනකොට ජනතාවට එළියට එන්නත් බෑ. අපිට තිබ්බ වගකීම තමයි පවරපු වගකීම තමයි ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්න ඕනේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඔවුන්ගේ නිවෙස් වලටම ගිහිලා දෙන්න ඕනේ. මේක ලොකු අභියෝගයක්. නමුත් අපි මේ අභියෝගය ඉතාමත්ම විශිෂ්ට ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තාම ඉතාමත්ම සංකීර්ණ දිස්ත්‍රික්කයක්. මේ ඔබතුමිය කිව්වා වගේ අපේ ගරු අමාත්‍යතුමා සඳහන් කරා වගේ ලක්ෂ 24කට ආසන්න විශාල ජනග්‍රහණයක් ඉන්නවා. ජනගණත්වය ඉතාමත්ම අධිකයි. ඒ වගේම පවුල් 5,58,000ක් පමණ සිටිනවා. ඉතින් මේ පවුල් සියලුම මොකද එක එක විදිහට තියෙන සඳමාලි කිව්වා වගේ සුපිරි පන්තිය, මධ්‍යම පන්තිය, අහිංසක දුප්පත් මිනිස්සු මේ සියලු දෙනාටම මේ ආණ්ඩුවේ ක්‍රියාත්මක කරන්නට ඕනේ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච මත්ද්‍රව්‍ය වලට අපේ දේශබන්දු තෙන්නකෝන් මහත්මයා සඳහන් කරයි. මත්ද්‍රව්‍ය වලට මේ ඇබ්බැහි වෙච්ච පුද්ගලෝ මේක හරි සංකීර්ණයි. ඉතින් අපිට හදවතින් සතුටක් වෙනවා රාජ්‍ය නිලධාරීන් වශයෙන් අපිට සතුට වෙන්න පුළුවන් සඳමාලි මේ ගරු අමාත්‍යතුමා සඳහන් කරා වගේ මේ වසංගතයේ තුරන් කරන අපේ රටින් තුරන් කරන නැත්නම් පාලනය කරන්න විශේෂයෙන්ම සෞඛ්‍යාංශයේ දරනු ලබන විශිෂ්ට සේවයට ආරක්ෂක අංශය විසින් කරනු ලබන අතිවිශිෂ්ට සේවයට රාජ්‍ය නිලධාරීන් වශයෙන් දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු ග්‍රාමීණධාරීන් ඇතුළු සියලුම බිම්පන්ටම ඉන්නේ සියලුම නිලධාරීන් දැඩි කැපකිරීමක් කරා අදටත් මේ කැපකිරීම කරනවා. විශේෂයෙන් දින 40කට අධික කාලයක් දැන් ගත වෙලා තිනවා. අපිටත් පුදුමයි අපි මේක කොහොමද කොළඹ දිස්ත්‍රික්කයේ අද වෙනකන් කොළඹ දිස්ත්‍රික්කයේ කවුරුත් සඳමාලි ගරු අමාත්‍යතුමා සාක්ෂි දරනවා කන්න නැහැ කියලා ආහාර අහින්නවා කියලා කිසිම කෙනෙක් මිය ගිහිල්ලා නැහැ. පාරට බහැලා උද්ඝෝෂණය කරේ නැහැ. ඇත්තටම මම ජනතාවට කොළඹ ජනතාවට කොළඹ දිස්ත්‍රික්කයේ ලක්ෂ 24කට අධික ජනතාවට මම ඇත්තටම මේ අවශ්‍යව ප්‍රශංසා කරන්න අවස්ථාව කරන ඔවුන්ගේ ඉවසීම අති විශිෂ්ටයි. ඒ ඔවුන්ගේ ඉවසීම නිසා තමයි කොළඹ එක්වරක කොළඹ නගරයේ විශාල ස්ථාන කිහිපයක්ම නිරෝධායනය ලක් කළා. ලොක්ඩවුන් යන්න බැරි වෙනවා හිටියා. එතකොට නමුත් ඒ සියලු දේ කළමනා කරගන්න අපිට අතිගරු ජනාධිපතිතුමාගේ සිට ගරු අමාත්‍යතුමාලාගේ ඒ වගේම කිව්ව බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මේ මූලිකත්වයෙන් තිබ්බ මේ කාර්ය සාධන බලකයෙන් ලබා දුන්න උපදෙස් සියල්ල අනුගමනය කරමින් මේක ප්‍රශස්ත ලෙස කළමනා කරගන්න අපිට අවකාශය ලැබුණා. ඉතින් මම හිතන්නේ මේක අලුත් අත්දැකීමක්. මේ වෙනකොට මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අපි සෑහෙන්න මේක පාලනය කරගන්නට රාජ්‍ය නිලධාරීන් වශයෙන් අපි ලොකු කැපකිරීමක් කරා. ඉතින් අත්තටම අපිට හදවතින් අපි සතුටු වෙනවා මේ රට වෙනුවෙන් මේ සමාජය වෙනුවෙන් මේ ජනතාව වෙනුවෙන් අපිටත් මොනහරි කරන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව අපි අතිශයින් සතුටු වෙන පුද්ගලයන් වශයෙන් තමයි අපි මේ අවස්ථාවේ ගත කරන්නේ. හිතවතුනි ඒ යාන්ත්‍රණය නියෝජනය කරපු පිරිස මෙලෙස ඒ ගැන හදවතින් සතුටු වෙද්දී ඒ වරප්‍රසාදය විඳපු ඔබ මම අප නියෝජනය කරන මේ රටේ මහ ජනතාව අපි කෘතවේදී විය යුතුයි. අපි අවංක මිනිස්සු නම් අපි පාට පක්ෂ ભેද සියලුම දේවල් වලින් තොරව මේ වෙලාවේ මේ මහ පොළවේ අපි දකින ඇත්ත. අපි අත්විඳින යථාර්ථය. අපි වටේ ලෝකේ රටවල් වල පැය 24ක අපි මරණ දහස් ගණනින් අහද්දි සමූහ මිනිවලවල් ගැන අහද්දි අපි කෘතවේදී විය යුතුයි. ඔබත් මමත් ඇතුළු මේ රටේ මහ ජනතාව අපේ ජීවිත සුරක්ෂිත වෙලා තියෙන හින්දා අපිට දහසක් වෙන ප්‍රශ්න මේ වෙලාවේ එන්න පුළුවන් ප්‍රායෝගික ගැටලු. නමුත් මම නිරන්තරයෙන් කියන්න කැමති මේ කාසියේ අනික් පැත්ත තියෙන්නේ මරණීය අවදානමක් තියෙන වෛරසයක්. එයින් ඔබව රැකගන්නයි රජය මෙතරම් උත්සාහ දරන්නේ. සියලු විවේචන, සියලු චෝදනා නැගීම් ඉවසා දරා සිටීමෙන් අපි ඉදිරියට යන්න හදන්නේ රටක් විදියට නැවත වතාවක් කකුල් දෙකෙන් හිට ගන්න දරන උත්සාහයක. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි, පොලිසිය මේ දේශීය යාන්ත්‍රණයේ මහත් වූ වගකීම් සම්භාරයක් උරදරාගෙන බරදරාගෙන ඉන්න කොට්ටාශයක් විදියට දවස් 40කට වැඩි කාලයක් තිබිච්ච ඇඳිරි නීතියේ කිසියම් ආකාරයේ ලිහිල් කිරීමක් වෙනවා කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක දෙකට අදාළව. මේ තත්ත්වයේ යටතේ දැන් ඇඳිරි නීතිය ලිහිල් කළා කියලා කියනවා. ඒ වගේම පෞද්ගලික සහ රජයේ ස්ථානවලට අත්‍යවශ්‍ය සේවා සඳහා මහ ජනතාවට පිටත් වෙන්න පුළුවන් කියලා අපි අහනවා. සැබවින්ම මේ අත්‍යවශ්‍ය කාරණා කියලා මේ රැකියාවට යන එකට අමතරව අත්‍යවශ්‍ය කාරණා කියලා සඳහන් කරන්නේ මොනවද සහ මේ වෙලාවේ මහ ජනතාව දැනුවත් විය යුතු කාරණා ගැන අපි සැකෙමින් කතා කරමු. අවසන්දමාලී අත්වශයෙන්ම දැන් ඇඳිරි නීතිය පැනවීම යටතේ කොළඹ ගම්පහ සහ කළුතර කියන දිස්ත්‍රික්ක තුනට තමයි වැඩිම දින ගණනක් ඇඳිරි නීතිය පවත්වාගෙන ගියේ. ඒත් වශයෙන්ම දිසාපතිතුමා කිව්වා වගේ අපිත්
බස්නාරේ පළාත වශයෙන් ගත්තත් මෙපමණ ගණනක් දින ගණනක් අඛණ්ඩව ඇඳරි රීතිය පැවතිලා ගියත් මේ පළාත් වල මහජනතාව ඊටාම ඉවසිලිවන්තව ඊටාමත් රජයේ සහ සෞඛ්‍යාංශවල උපදෙස් පිළිපදෙමින් ඊටාම හොඳින් කටයුතු කිරීම පිළිබඳව අපි ඉස්සෙල්ලාම සන්තෝෂයි. ඊටාම සුළු පිරිසක් තමයි වකීම් විරහිතව ක්‍රියා කරන්නේ. සඳමාලේ මේ ඇඳරි නීතිය ආරක්ෂකමය හේතුවක් මත පනවපු ඇඳරි නීතිය නෙමෙයි. ඉතිහාසයේ ඔබටත් මටත් අපි සෑම කෙනෙකුටම අත්දැකීම් තියෙනවා. අතීතයේ නොකුත් අවස්ථාවල නොකුත් කලකෝලහල වෙච්ච අවස්ථාවල ලංකාව ඇඳරි නීතිය පනවලා තියෙනවා. ඒක දවසක් දෙකක් තුනක් වගේ තමයි පැවතිලා තියෙන්නේ. නමුත් ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවේ සෞඛ්‍යමය හේතුවක් කරන කොටගෙන ඇවිල්ලා ඇඳරි නීතිය පැනවුවේ. ඉතින් මේ සෞඛ්‍යමය ඇඳරි නීතිය තුල බලාපොරොත්තු වෙන පුද්ගල ඒකරාශී වීම වැළැක්වීමට. එන පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වඩා පිරිසක් හමු වුණාම ඒ අතර මේ වෛරසය ව්‍යාප්ත වෙන්න පුළුවන් නිසා තමයි පුද්ගල එකතු වීම වැළැක්වීම අරමුණේ තමයි මේ ඇඳරි නීතිය පනවලා තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට ආරක්ෂකමේ ඇඳරි නීතිය පනවපු අවස්ථාවල අහල පහල ගෙවල් ඉන්න කට්ටිය ඔක්කොම පාරේ ඇවිදින්න නැතුව ඒගොල්ලන්ගේ එක ගෙදරකට එකතු වෙලා කාලබ්බිට සතුසාමි කියන අවස්ථාවල් තියෙනවා. නමුත් මේක ඉඩ වෙනස්. මේකෙදි එහෙම කරන්නත් බෑ. පුද්ගලයෝ දෙන්නෙක් හෝ ඊට වැඩි පිරිසක් එකතු වුණොත් මෙතන ආසාදනයක් වෙන්න පුළුවන්. නැත්නම් ව්‍යාප්ත වීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි පවුලේ අයට මේ ඇඳරි නීතිය පැනවලා සීමා කරේ. ඔබ සඳහන් කළා වගේ මේ ඇඳරි නීතිය පැනවූ කාල සීමාව ඇතුලේ අපි විශේෂ බලපත්‍ර ක්‍රමයක් සකස් කරලා දිසාපතිතුමා කිව්වා වගේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරු ගම් මට්ටමේ එකතු වෙලා ඉවරලා අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර නිකුත් කරා. දැන් බස්නාහිර පළාත ගත්තොත් එහෙම 36000ක් බලපත්‍ර ලබා දීලා තියෙනවා. දැන් ඒ අතර තියෙනවා රජයේ හා පුද්ගලිකාංශවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අමතරව නිෂ්පාදන ක්‍රියාවලිය. මෙතුමා මතක් කරා වගේ මේ ඇඳරි නීතියේ බලපෑම් කාල සීමාව තුලම ගරු බසිල් රාජපක්ෂ ඇමතුමා මූලිකත්වයේ අරගෙන සාකච්ඡා පවත්වලා මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය, ඒ වගේම සැපයුම් ක්‍රියාවලිය, ඒවා සියල්ලම අඛණ්ඩව පවත්වාගෙන යන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. දැන් කොළඹ ගත්තොත් මෙච්චර ඇඳරි නීතිය පවත්වනත් මැනින් වෙළඳපොළ ගරු බඳුර වුණාද ඇමතුමා දන්නවා ආර්ථික මධ්‍යස්ථානයේ කොළඹ සියල්ලම එළවලු සැපයීම, 4 වෙනි 5 වෙනි හරස් වීදියේ අලලුණු සැපයීම මේ ඔක්කොම මේ බලපත්‍ර තුලින් පවත්වාගෙන ගියා. මෙතනින් බෙදා හැරීම රට පුරාම සිදු කරා. ඒ නිසා තමයි රටේ අයට සතොසෙන් හෝ කුමන හෝ ආකාරයකින් බඩු මුට්ටු ලබා ගැනීමට අවස්ථාව ලැබුණේ, නැත්නම් බෙදා හරින්න අවස්ථාව ලැබුණේ මේ ආහාර සහ අත්‍යවශ්‍ය සේවාවන් කිසිම ආකාරයෙන් අඩාල කරන්නේ නැතුව මේ මාස එකමාර තුලම ඒ සුපුරුදු විදිහටම පවත්වාගෙන ගියා. ඉතින් දැන් අපිට තියෙන ඔබ කිව්වෝ වගේ මෙන්න මේ අපි නිකුත් කරපු 36000ක් විතර වෙච්ච බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය බලපත්‍ර, ඒ වගේම දිවෙන පුරාම අනිත් පළාත්වල නිකුත් කර බලපත්‍ර තියෙනවා. මේ ඔක්කොම බලපත්‍ර ලාභීන් මේ 11 වෙනිදාන් පස්සෙත් ඒ බලපත්‍ර පාවිච්චි කරලා කොළඹ අගනගරයේ වශයෙන් මේ ප්‍රදේශවලට එනවා අවශ්‍ය කරන බඩු මුට්ටු ඒ ආහාර ද්‍රව්‍ය හිම රැගෙන යාමට. ඉතින් ඒ අයත් ඊයේ දවසේ වෙනකොටත් මහ පාරේ ගමන් කරනවා, පාරේ ගමන් කරනවා. ඊට අමතරව ඊයේ දවසේ වෙනසක් වුණා. දැන් ඊයේ දවසේ සිට තමයි බස්නාහිර පළාතේ දැන් විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ නම් ඇඳරි නීතිය ඉවත් කරන ලැබුවා. ගම්පාසා කොළඹ දිස්ත්‍රික්කවලත් රජයේ කාර්යාල, ඒ වගේ පෞද්ගලික අංශයේ කාර්යාල, ඒ වගේම බැංකු ආදිය, ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියේ දෙන කර්මාන්තශාලා වගේ දේවල් යලි තමන්ගේ ක්‍රියාදාමයන් ආරම්භ කරා. හැබැයි උපදෙස් දීලා තියෙන ආයතන ප්‍රධානීන්ට තමන්ගේ ආයතනයේ ඉන්න සේවක සේවිකාවන්ගෙන් 3න් එකක් හෝ තමන්ට අවශ්‍ය කරන සීමිත පිරිසක් ඇඳවා ගන්න කියලා එකවර සියලු දෙනාම ඇඳවන්නේ නැතුව ඒක කාලසටහනක් සකස් කරපුවාම සතියේ දින කීපයක් සමහරට සේවකයෙකුට කාර්යාලයට එන්න වෙනවා. ඒ අයට පැමිණීම සඳහා තමයි ඊයේ දවසේදී දුම්රිය සේවාව ආරම්භ කරේ. ලංකාදීපේ විවිධ ප්‍රදේශවල ඉඳලා දුම්රිය ගණනාවක් කී කොටු දුම්රිය වලට මාසිකමාරකට පස්සේ ඒ වගේම රජයේ බස් රථ ළඟම බස් රථ ධාවනය කරනු ලැබුවා. ඒ වගේම ඒ ආයතන වලින් සංවිධානය කරපු ට්‍රාන්ස්පෝර්ට් එහෙම නැත්නම් ප්‍රවාහන අංශ ඒගොල්ලන්ගේ සේවක සේවිකාව ගැනීම සඳහා ප්‍රවාහන අංශයේ ඉදලා ඉවරලා ඒගොල්ලෝ වාහන බස් වගේ ඒවා යොදාගෙන තමන්ගේ සේවක සේවිකාවන් අරන් ආවා. ඒ වගේම සමහර අය තමන්ගේ පුද්ගලික වාහනේ සමහර යතුරු පැදියක් වෙන්න පුළුවන්, සමහරට 3 wheel එකක් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ වැඩපොළ වලට ආවා. ඉතින් ඒ අයට අපි අවස්ථාව දීලා තියෙනවා තමන්ගේ ආයතනයේ හැඳුනුම්පත එහෙම නැත්නම් ඒගොල්ලෝ කැඳවීමේ ලිපියක් ආයතන ප්‍රධානියාගේ එහෙම නැත්නම් සමහර SMS පණිවිඩයක් කුමන ආකාර පණිවිඩයක් පාවිච්චි කරලා ඊයේ දවසේ ඉඳලා බස්නාහිර පළාතේ එන්න පුළුවන්කම ලැබුණා තමන්ගේ සේවා ස්ථානවලට. ඊට අමතරව දැන් හන්දිවල නැත්නම් නගරවල ඊයේ වෙළඳසැල් විවෘත කරුවා. අපි ඊට අවස්ථාව ලබා දීලා තියෙනවා. සමහර වෙලාවට ඔය මේ සාපු සංකීර්ණ මොනවද මේ සුපිරි සාපු සංකීර්ණ ඒ වගේම රිදිපිලි වෙළඳසැල් ඒවට ගිහිල්ලා මහ ජනතාවට වඩු ගන්න පුළුවන්. හැබැයි කොහොමද අර හැඳුනුම්පතේ අග ඉලක්කම් දෙක ඉලක්කම අනුව දැන් ඊයේ සමුද දවසේ නම් ඇවිල්ලා එකේ ඉලක්කම අවසන් වෙනවා නම් ඇවිල්ලා ඒගොල්ලන්ට පුළුවන් ඊයේ එන්න. ඒ වගේ 1 2 ඒ වගේ හඳුන්වලා දෙනවා හුඟක් මහ ජනතාව දැනුවත් වෙලා දෙනවා. හැබැයි ඒක පාවිච්චි කරලා එන්න පුළුවන්
තමන්ගේ ආසන්න නගරයට පයින් ඇවිල්ලා බඩු ටිකක් ගන්න පුළුවන්. දැන් උදාහරණයකට මහරගම පදිංචි පුරවැසියෙකුට මහරගම නගරයට ඇවිදගෙන ඇවිල්ලා අරලා තියෙන කඩේකින් බඩු මුට්ටියක් අරගෙන ඉවරලා නිවසට යන්න පුළුවන්. පාමසිට ගිහිල්ලා ඉවරලා බේත්තියක් අරන් යන්න පුළුවන්. මොකද ඒ වගේ ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙන මම දන්නේ ලෝකේ අනික් රටවල් වල මේ වගේ ක්‍රමානුකූල ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා කියලා අපිට නම් ආරංචියක් නැහැ. ඉතින් ඒ දීලා තියෙන මේ මහජනතාව ඔක්කොම එකසරේ ඇවිල්ලා ඒක රාශී වෙලා නැවත වතාවක් මේ වසංගතය ව්‍යාප්ත වේ කියන අදහස. දැන් එහෙම වෙච්ච රටවල් තිබෙනවා. ජර්මනිය සහ සිංගප්පූරුව කියන රටවල් දෙක අපිට මේ සිංගප්පූරුව ආරම්භක අවස්ථාවේදී ශ්‍රී ලංකාවට වඩා ඉස්සරහෙන් සාර්ථක වෙච්ච රටක්. මිනිස්සු කීවේ ලෝකේ සිංගප්පූරුවට විතරයි යන්න පුළුවන් කියලා. පස්සේ සිංගප්පූරුවට වැරදුනා මේ ලිහිල්කරණයෙන් පසු අද දවස වන විට විශාල අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. ව්‍යාප්තිය වළක්වා ගන්නේ කෙසේද කියලා. ජර්මනිය දින දෙකක් විවෘත කිරීමෙන් පස්සේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. කොරියාවෙත් විවෘත කිරීමෙන් පස්සේ පාසල් විවෘත කරන්න ඉඳලා විවෘත කිරීම නැවත කල් දැම්මා. මොකද මේ ජනතාව විවෘත කිරීම අර නියෝජ්‍ය පොලිස්පතිතුමා කියන ආකාරයට අපි මේ පිළිබඳ අපි විසින්ම විහිං කොරෝනා කැඳ ගන්න ක්‍රියාපිළිවෙතකට ගියොත් මෙය නැවත වතාවක් සිංගප්පූ මේ ජර්මන් වගේ පොකුරු පැන නගින්න ඉඩ තිබෙන නිසා තමයි මෙතුමාලා මේ තරම්ම අපිට කියන්නේ අපි රැකෙන්න රට රැකෙන්න ඔබ රැකෙන්න නම් මේ පිළිවෙත් පිළිපදින්න කියලා නේද? දැන් මේ හැඳුනුම්පතේ අංක 90 ආපුවාම එන පිරිසේ යම්කිසි සීමා කිරීමක් නැත්නම් පාලනයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබ දන්නවා දැන් ඒ කාණ්ඩ දෙකට අමතරව මේ තවත් ඉන්නවා පිරිස් කීපයක් ඉන්නවා කිසිසේත්ම මේ තත්ත්වයේ තුල වුණත් සමාජයට නොපැමිණිය යුතු පිරිසක්. ඒ අය තමයි සඳමාලි දැන් බස්සාර පළාත ගත්තොත් එහෙම තවත් 5672ක් පිරිස අද උදේ වෙද්දී ස්වයං නිරෝධායනයේ ලක් වෙලා ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ නිවෙස් වලට වෙලා පවුලේ සමාජිකයන් සමග පමණක් කාලය ගත කරමින් ඉන්නවා. ඒ අයට බාහිර සමාජෙත් තාම එන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ නිරෝධායන කාල සීමාව තාම ඉක්ුත් වෙලා නැහැ. දවස් 14 හෝ 28 හෝ සෞඛ්‍ය බලධාරීන් මේක නිම වෙලා කියලා සහතිකයක් දෙනකන් ඒ අය නිරෝධායන තුල ඉන්න ඕන. දැන් මේ හඳුනුම්පත් ක්‍රමයේ තුල මගේ අංකයේ තියෙන්නේ මේ 1 2 කියලා ඉවරලා එයාට එන්න බෑ පාරට. මොකද ඒක ඊටාම ලොකු සමාජ වගකීමක් තියෙනවා ඒ අයට. ඒ වගේම ඒ අය අධීක්ෂණය කරන පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ අයට සමාජගත වෙන්න බෑ. ඒ වගේම තව පිරිසක් ඉන්නවා දැන් මේ හුදකලා කර ප්‍රදේශ. තාමත් බස්සාර පළාත තුල 6ක් වගේ තියෙන ප්‍රදේශ. ඒවා තාම හුදකලා බවින් මුදවලා නැහැ. මොනවද ඒ 6? ඒ තියෙනවා දැන් සුදුවැල්ල වගේ ප්‍රදේශෙම තියෙනවා. ඒ වගේ ප්‍රදේශ ලොක්ඩවුන් කර ප්‍රදේශ. ඒ වගේ මේ ලොක්ඩවුන් කිරීම එහෙම නැත්නම් අන්ලොක් කරන ගන්න නැත්නම් ඒ හුදකලා බවින් මිදවීම සඳහා සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙනකම් ඒ ප්‍රදේශවල අයට මේ හඳුන්පත් පාවිච්චි කරලා අපිට මට රස්සාවට යන්න කියලා ඉවරලා ලියුමක් ආවා. ඒ හින්දා මම හෙට උදේ ඉඳලා රස්සාවට යනවා කියලා එන්න බෑ. මොකද ඒවා තාමත් අවදානම සහිත ප්‍රදේශ. ඉතින් යම්කිසි දවසක බස්සාර පළාත තුල ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල බස්සාර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳරි නීතිය මුළුමනින්ම ඉවත් කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් සලකා බලයි මෙන්න මේ ඉන්න පිරිස් සම්පූර්ණ නිරෝධායනයට ලක් වෙලා අවසන් වුණාම කාල සීමාව. ඒ වගේම අර මේ ලොක්ඩවුන් කර ප්‍රදේශ සම්පූර්ණයෙන්ම මුදාහරපු දවසකට. ඒ වගේ දවසක් එනකන් බස්සාර පළාතේ මේ දිස්ත්‍රික්ක දෙකේ ජනතාව ඊටාම විසිරිමත්ව ක්‍රියා කරන්න ඕනේ. ඒ නිසා බලාපොරොත්තු දැන් රජයේ විසින් ඊටාම විධිමත් විදිහට බස් රථවල ගමන් කරන ආකාරය සම්බන්ධව උපදෙස් ලබා දීලා තියෙනවා. බස් රථයකට ගොඩ කරන්න පුළුවන් සීට් සංඛ්‍යාවෙන් ඒ මගින් සංඛ්‍යාවෙන් සීට 50 අරන් යන්න පුළුවන්. දුම්රිය ඊටාම විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන ඔන්ලයින් ක්‍රමයට ඒ ආයතන ප්‍රදානින් බුක් කරපු සීට් වල තමයි ඒගොල්ලන්ට එන්න පුළුවන්කම තියෙන්නේ. 3 wheel එකේ ගමන් කරන්න පුළුවන් දෙන්නෙකුට විතරයි. ඉතින් අත් වශයෙන්ම දැන් ඊයේ දවසේ අපි කොළඹ නගරය දිහා බලපුවාම 99%ක්ම මහජනතාව මේ උපදෙස් හොඳට පිළිපැද්දා. හැම කෙනෙක්ම මුඛාවරණයක් පැළඳගෙන ආවා. හැම පුද්ගලයෙක්ම පුළුවන් විදිහට සමාජ දුරස්ථභාවය රඳවගෙන හිටියා. ඉතින් හුඟක් පුරවැසියන් මම හිතන්නේ මේ රජයේ විසින් සහ සෞඛ්‍ය අංශ විසින් දීපු උපදෙස් පිළි අරගෙන Tamanට මේක වළක්වා ගැනීම සඳහා දී හැකි දායකත්වය ලබා දෙනවා. ඒ අතරතුර තමයි යම්කිසි සුළු පිරිසක් සමහරට අවබෝධයක් නැතිකම නිසා වෙන්නත් පුළුවන්, සමහරට නොසැලකිල්ල නිසා වෙන්නත් පුළුවන්. කුමන හෝ අරමුණකින් තාමත් මේක ව්‍යාප්ත වීම සඳහා රුකුල් දෙන ආකාරය හැසිරෙනවා සුළු පිරිසක්. ඒ නිසා ඇඳරි නීතිය ලිහිල් වීම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාවට විශාල සහනයක්, මොකද දීර්ඝ කාලයක් තිබිච්ච ඇඳරි නීතිය ඒ බව සලකලා අපේ ගරු එමෙතුමා සඳහන් කළා වගේ ලොකු ලිහිල් කිරීමක් ඊයේ දවස් සිද්ධ වෙලා තිනවා. හැබැයි මේ දිස්ත්‍රික්ක දෙකේ ඉන්න ජනතාව ඊටාම බුද්ධිමත් ජනතාවක් ජීවත් වෙන දිස්ත්‍රික්ක දෙකක් මේ දිස්ත්‍රික්ක දෙක. ඒ අය කල්පනා කරන්න ඕන මේ තත්ත්වය තවදුරටත් ව්‍යසනයක් සඳහා ගෙනියන්නේ නැතුව ඊටාම වක්කීමේ යුතු ක්‍රියා කරන්න. එහෙම ක්‍රියා කළොත්
ඉක්මනට අපිට ස්කෝල් ටික කරගන්න පුළුවන් වෙනවා. ඉක්මනට අපි අනිකුත් ආයතන ටික කරගන්න පුළුවන් වෙනවා. අපි අර කලින් තිබුණා වගේ නිදහස් ජීවිතයක් අපිට ගත කරන්න පුළුවන් වෙනවා. මේ කාලය තුල ඉතාම වකීමේ යුතුව ක්‍රියා කරොත්. අන්න වචනය. ඊටාම වගකීමෙන් යුතුව ක්‍රියා කිරීම. හිතවතුනි මේ සිදුවෙමින් පවතින ඓතිහාසික ක්‍රියාවලියක්නේ. අපි ඉතිහාසයේ මීට කලින් ලංකාවට අදාළව කතා කරොත් ඔබතුමන් සඳහන් කළා වගේ සෞඛ්‍ය හේතුවක් මුල් කරගෙන ඇඳිරි නීතියක්, නිරෝධායන ඇඳිරි නීතියක් පැනවෙන මුල් අවස්ථාව මේ. ඒ වගේම තමයි මෙවන් ලෝක වසංගතයකට රටක් විදිහට අපි මේ මට්ටමින් මුහුණ දෙන මුල් අවස්ථාව. ගරු අමාත්‍යතුමනි රටක වාසනා මහිමය රටට වාසනා වෙන්න ඕනේ කියලා අපිට හිතෙන්නේ මේ වගේ වෙලාවල සල්ලි තියෙන සුපිරි ධනවත් රටවල් වල ජනතාව තමන්ගේ සල්ලි වලින් ගිහිල්ලා රෝහලට ගිහිල්ලා මට ප්‍රතිකාර කරන්න කියලා කරපු ඉල්ලීමට රෝහල් බලධාරීන් දොර වහගත්ත රටවල් ලෝකේ තියෙද්දි අපේ රටේ රජය පිටිපස්සෙන් එලවගෙන ගිහිල්ලා බලෙන් ජනතාව ගෙනල්ලා ආසාදිත නැද්ද කියලා පරීක්ෂා කරලා බලලා ප්‍රතිකාර කරන තත්වයක් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. හිතවතුනි නිකන් හම්බෙන දේවල් සමහරක් වෙලාවට අපි වැඩි අගය කරන්නේ නැහැ. ඒකේ ලොකු අගයක් අපිට දැනෙන්නේ නැහැ. යෝජනා කරන්නේ හිතලා බලන්න ලෝකේ වෙන රටවල තත්ත්වයයි අපේ රටේ තත්ත්වයයි වෙනස් වෙන්නේ කොහොමද සහ ඔබත් මගේ ජීවිත සුරක්ෂිත වෙලා තියෙන්නේ ඒ නිසා නේද කියලා යෝජනා කරන්නයි කැමති. ගරු අමාත්‍යතුමනි රටේ මෙහෙම තත්ත්වයක් තියෙද්දි ඇඳිරි නීතිය තවදුරටත් මේ ලිහිල් වීමත් එක්ක තවත් දිස්ත්‍රික්ක දෙකක් තවමත් මේ අතරින් ක්‍රියාත්මක වෙද්දී අත්‍යවශ්‍ය සේවාවල් අපි හිතමු ආහාර වගේ දේවල් මේ විශාල ජාලයක් හරහා සැපීම සිදු වෙනවා. ඒක සංවිධානය වෙන්නේ කොහොමද මේ වෙනකොට? දැන් ඕනෙම රටක සඳමානී ප්‍රධාන ආර්ථික ක්‍රියාවන් තුනක් තියෙනවානේ. නිෂ්පාදනය, ප්‍රොඩක්ෂන්, පරිභෝජනය, කන්සම්ප්ෂන්, එක්ස්චේන්ජ් හුවමාරු. දැන් අපිට අවශ්‍ය කරන සියලුම දේවල් අපේ ගෙවල් ඇතුලේ නිෂ්පාදනය කරගන්නේ නැහැනේ. කිසිම ගෙදරක් ස්වයං පෝෂිත නැහැ. එතකොට නිෂ්පාදනය කරන ටික අපි හුවමාරු කරන්නම ඕනේ. මුදලට අපි කැමති වුණත් නැතත් මුදල් දීලා ගන්න ඕනේ. ඉතින් මේකට ඊටාම හොඳ බෙදාහැරීමේ මේ යාන්ත්‍රණය ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් එකක් තියෙන්න ඕනේ. දැන් පසුගිය කාල පරිච්ඡේදය තුලදී විශේෂයෙන් මහින්ද චින්තන ඉදිරි දැක්මේ වැඩසටහනේ වෙළඳ අලෙවි සංවර්ධන සම්පකාර පාරිභෝගික විශේෂ කැබිනට් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේ මම. ඉතින් එතනදී අපි දැක්කා අපි දන්න මේ ශාස්ත්‍රයේ තුල මේ බෙදාරීමේ ජාලයේ සුමට ලෙස සාධාරණ ලෙස කෙරෙන්න නම් පෞද්ගලික අංශයටම සියල්ල ඉඩ හරින්න නැතුව රාජ්‍ය අංශයේ විශාල මැදිහත් වීමක් අවශ්‍යයි කියලා. දැන් මම වෙළඳ මැතිවරයා වශයෙන් වැඩ බාර ගන්නකොට සම්පූර්ණයෙන් තිබුණ සතොස මේ රටේ දීර්ඝ කාලයක් ඉතා විශාල සේවාවක් කරපු සතොස සම්පූර්ණයෙන් විනාශ කළා ඉවර කළා වහලා. ඒ තිබුණ වත්කම් දීපොළ විකුණලා ලක්ෂතොස කියලා ආයතන 20ක් හදලා තිබුණා. ඔය දැන් මේ මහා ජාතික ව්‍යසනේ වැඩිම වැඩ කොටසක් කරපු සතොස හදනකොට මම තරම් බැනුම් අහපු ඇමතිවරයෙක් ලංකා ඉතිහාසයේ නැහැ. මොකද ලෝක ආහාර අර්බුදයක් තිබුණා, ලෝක ಖನಿජ තෙල් අර්බුදයක් තිබුණා. රොකට් වේගයෙන් බඩු මිල වැඩි වෙනකොට මම මේ ලක්ෂතොට මේ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කරලා මේ සුපිරි වෙළන්සැල් ජාලයට තරංගයක් වෙන ලෙස ලංකාව පුරාම සතොස නිර්මාණය කළා. ඊට පස්සේ රජයට තිබුණ ආයතනයක් වහලා දාන්න රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව රජවාස කියලා. ඒ ආයතනයේ මේ බේරේ වැව ඉස්සරහා තියෙන්නේ. ඒ ආයතනයේ නැවත ගොඩ නැගුවා. ඊට පස්සෙ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතරයි ලංකා ඉතිහාසයේ සමුපකාර ව්‍යාපාරයේ පොදු ජනතාවගේ තිබුණ එකේ ණය සියල්ල එකවර කපා දැම්මා. සියලුම ණය කැපුව අයවැය යෝජනාවකින්. කපල ඉවරලා එක සම්පකාර සමිතියකට මිලියන ගානේ දීලා අලුත් සංකල්පයක් මම හදලා දුන්නා සයන්නේ සැමට සැමදේ සමූපෙන් කියලා කෝප් සිටි 1200ක් ඇති කළා. මිනි කෝප් සිටි ඊට වඩා පොඩි සම්පකාර ප්‍රාදේශිකයේ මිනි කෝප් සිටි කියලා 2400ක් ඇති කළා. එතකොට ඉස්සර පුරාණයේ තිබුණේ මුළු රටේම කෘෂිකාර්මික ටික එන්නේ කොළඹ නගරේ මැනින් වෙළන්සැලට. මුළු ලංකාවේ මිල තීරණය වෙන්නේ එතනින්. මම හිතුවා කොළඹෙන් එළියට ගෙනියන්න ඕනේ කියලා අපි තඹුත්තේගම, නුවරඑළිය, ඇඹිලිපිටිය,
මේ වගේ ආර්ථික මධ්‍යස්ථාන ජාලයක නාරාහෙම්පිට කොළඹ නගරේ. ඊළඟට මීගොඩ. ඊළඟට බෝගුන්දර පිළියන්දල රත්මලාන. ඊට පස්සේ ගම්පහ වේයන්ගොඩ වැලිසර. මේ වගේ ආර්ථික මධ්‍යස්ථාන 13ක් අපි හැදුවා. ඒ මගේ කාලය තුල. ඊට පස්සේ විවිධ ආණ්ඩු ඇවිල්ලා තියෙනවා. විවිධ ඇමතිවරුත් ඉඳලා තියෙනවා. එක ආර්ථික මධ්‍යස්ථානයක්වත් අලුතෙන් හදලා නැහැ. සතොස් හදපු ටික ජෝන්ස්ටන් ෆර්නෑන්ඩෝ අමාත්‍යතුමා ඒක ඉදිරියට ගෙනිච්චා. සම්පකාර ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. මොකද සම්පකාර ව්‍යාපාරය දැන් කොළඹ නගරේ එහෙම තියෙන සම්පකාර ගත්තොත් දිසාපතිතුමා දන්නවා. බෝඩ් එක සම්පකාරයේ ඇතුළේ ඉන්නේ මුදලාලි කෙනෙක්. සම්පකාරයේ දේපොළ ටික ඔක්කොම බද්දට දීලා මේක මම ජනාධිපතිතුමාටත් කැබිනට් මණ්ඩලයේදී කිව්වා මේ සම්පකාර නැවතත් අර සත්භාවයෙන් මේ රටේ දුක් විඳින අසරණ ජනතාවට සේවය කිරීම ලාභ පරමාර්ථය මුල් කර නොගත් ව්‍යාපාරය කොමිස් ගැහිම් මත පදනම් වෙච්ච ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙලා තිබුණා. මේක නිවැරදි කරා මේ වෙලේ සම්පකාර යන්ත්‍රණය හොඳටම තිබුණා නම් සමහර ප්‍රදේශවල ඇත්තෙම නැහැ. මේ තිබුණා නම් මීට වඩා සුමට ලෙස බෙදා හරින්න තිබුණා. දැන් කොහොම වුණත් අපේ දිසාපතිතුමත් මැදිහත් වෙලා රාජ්‍යාංශයේ තියෙන නාරාහෙම්පිට මීගොඩ වැලිසර වේයන්ගොඩ රත්මලාන ආර්ථික මධ්‍යස්ථාන ටික විශේෂයෙන් තොගු හුවමාරුව සඳහා ලබා දීලා තියෙනවා. අනිකුත් සිල්ලර වෙළඳසල් ජාලයක් තරනවා. අපි දැන් ඉදිරි කාල පරිච්ඡේදය තුලදී රටේ මේ බෙදාහැරීමේ ක්‍රියාදාමයට රාජ්‍යාංශයත් පෞද්ගලිකාංශයේ සුළු පරිමාණ අයත් වැඩියෙන් වැදගත්. ඔබට මතක ඇති ඔබ කුඩා කාලවල ගමක නම් ගෙදර කොටසක් කඩේ ලෙස තිබුණා. පුංචි පුංචි කඩේ. ඒ ගමේ කේල් මලක් එහෙම හැදුනොත් එතන කඩේ තියලා තමයි විකුණන්නේ. ඒ ගෘහණිය අර දිරිය කාන්තාවන් අම්මලා මොනවාරි කඩයක්පන් ටිකක් හදලා ඉස්සරහින් තිබ්බාම හවසේ ටික විකුණනවා. දැන් එහෙම කඩ ටිකක් තිබුණා නම් හැම ගමේම මෙහෙම නගරයට එන්න ඕනේ නෑ. එදිනෙදා ටිකේ පොඩි කඩ වලින් තමයි කරන්නේ. ඉතින් මේ වගේ අලුත් මේ කොවිඩ් වසංගතය අපිට දෙන පණිවිඩය තමයි රාජ්‍යාංශයත් සම්පකාරාංශයත් පෞද්ගලිකාංශයත් කියන අංශ තුනම තරංගකාරීත්වයේ යටතේ හොඳින් බෙදා හරින ක්‍රමවේදයක් සැකසිය යුතුයි කියලා. මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටින කැමැති ජනතාවගෙන් අපිට ව්‍යවසායකයන්ටත් තරුණයන්ටත් සියලු දෙනාට අවස්ථාවක් තියෙනවා. සාධාරණ ලෙස මේ භාණ්ඩ බෙදා හරින පිළිවෙතකට වුන් නැඹුරු වුණොත් අලුත් ආදායම් මාර්ගයක් රක්ෂාවක් හදාගන්න පුළුවන් විශ්වාසවන්ත ලෙස කළොත්. හැබැයි අධික ලෙස ලාභ ලබලා කළු කඩ බිඳ ගණන් යටතේ ඇලවි කළොත් ඒ ව්‍යාපාරයත් වැටෙනවා. දැන් අපේ ගම්වල කතාවක් තියෙනවා සඳමාලි බාගන කන වලහා ඊයගෙන කන වල කියලා මාළු ඇල්ලි වෙදී. දැන් බාගන කෑවොත් තියෙන්නේ ටික ටික අරගෙන ඕන වෙලාවට විතරක් කරන් දිග කලයක් කන්න පුළුවන්. ඊයගෙන කනවා කියන්නේ එක දවසක ඔක්කොම ටික අරන් ඉවර කරලා දාතේ. අපි මේ ව්‍යාපාරික ප්‍රතිපත්තිය විය යුත්තේ මේ ඊයගෙන කන්න නැතුව බාගන කන්න පුළුවන් වෙන විදියට වේදනාවට පත් වෙලා ඉන්න විපතට පත් වෙලා ඉන්න ජනතාවක් ඉන්න රටක ඒ කොටසක් බෙදා ගනිමින් බොහොම සාධාරණ වෙළඳාමක් කරන්න ඕනේ. ඒ සඳහා රජයේ අපේ ගරු චමල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ නායකත්වයෙන් තියෙන වෙළඳ අමාත්‍යාංශයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියක් තියෙනවා. මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ යුතුයකමක් වගකීමක් ඒ අය මහන්සි වෙලා ඉෂ්ට කරනවා. මේ පිරිමැසුම්දායකව ප්‍රවේශමින් අඩු වියදමක් යටතේ එදිනෙදා ජීවත් වීම සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය විතරක් ගන්න ජනතාවට ගුණත්වයෙන් යුත් සාධාරණ මිලට භාණ්ඩ ලබා දීම සම්බන්ධයෙන් මේ සාධාරණ වෙළඳ කොමිසම නැහැ මොකද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මැදිහත් වෙලා කටයුතු කරයි කියලා. එහෙම වුණොත් මේ ටික කාලය තුළ දැන් ලෝකෙ දියුණුම රටවල් ගත්තොත් එංගලන්තේ ලන්ඩන් ගත්තොත් අදත් පත්තරේ ගෙදරට ගෙනින්න දෙන්නේ. කිරි ටික ගෙදරට ගෙනින්න දෙන්නේ. උදේට කෑම ගෙදරට ගෙනින්න දෙන්නේ. එහෙම ඩෙලිවරි සර්විස් එකක් ඩෙලිවර් කරනවා මේ නිවස ළඟටම ඇවිල්ලා එහෙම ක්‍රමවේදයක් හදාගන්න අලුත් ව්‍යවසායික පිරිසකට අවස්ථාව තියෙනවා. අවස්ථාව ලැබුණා සර් මේකෙන් ලැබුණා. දැන් කොච්චර දීලා තියෙන එක ඒක හොඳින් කළොත් පාරිභෝගිකයටත් පහසුයි. ඒ තරුණ ව්‍යවසායකත්වයකුත් ඇති වෙන්න
පුළුවන්. ඉතින් අපි විශේෂයෙන් ආර්ථික මධ්‍යස්ථාන වලින් තොග වශයෙන් මේ කුඩා තොග වශයෙන් උනත් ලබාගෙන ගිහිල්ලා බෙදා හැරලා තව ජීවනෝපාය සරස ගන්න පුළුවන්. ඔව්. හිතවතුනි ඊයේ සිට ලිහිල් වූ රට කෙමෙන් නැවත වතාවක් දෙපයින් නැගී සිටින උත්සාහ දරන රට. ජන ජීවිතය යාවත් කාලීන කරමින් නැත්නම් මේ ජන ජීවිතයේ යථා තත්වයට පත් කරගන්න උත්සාහ දරමින් ඔබත් එක්ක මේ රජයේ ගෙනියන දැවැන්ත යාන්ත්‍රණයත් එක්ක එකතු වෙලා ඉදිරියට යන්න උත්සාහ කරන රට. අපි කතා කරන්නේ ඔබේ අපේ යුතුයකම ගැන, අපේ හදවතින් අපි කැප වෙන්න ඕනේ මොන වගේ සාරාර්ථ නැත්නම් පරමාර්ථ උදෙසාද කියන කාරණාව ගැන. COVID-19 ලෝක වසංගතය අපිට උගන්වන පාඩම් ගැන ගරු ඇමතිතුමා සඳහන් කරා. කිසියම් ආකාරයෙන් ඔබ නව ව්‍යවසායකත්වයක් ගැන හිතනවා නම්, නව ආදායම් මාර්ගයක් ගැන හිතනවා නම් මේ අවස්ථාව තේරුම්ගෙන ඒට එළඹෙන්නේ කොහොමද කියන කාරණා ගැන මම කැමති කොළඹ දිසාපතිතුමාට යොමු වන්න නැවත වතාවක්. දැන් ගරු ඇමතිතුමා සඳහන් කරා කොහොමද මේ අත්‍යවශ්‍ය සේවා ආහාර ඇතුළුව මේ සැපයුම් ජාලය ඉතා මැනවින් ක්‍රියාත්මක වුණේ කියලා. මම කැමති යහන්නේ ඒ ක්‍රියාත්මක වීම තුළ ආර්ථික මධ්‍යස්ථාන වල කාර්යභාරය ගැන ඔබතුමන්ගේ. ඔව් සඳහන් ඇත්තටම මේ ඒක අපූර්වම කාර්යයක් වශයෙන් තමයි මම නම් දැන් දකින්නේ. මොකද ඇත්තටම අපි කරුවා මාතුමා කිව්වා වගේ මේක අපි ජාලයක් ගොඩනගා ගත්තා. මේක යාන්ත්‍රණයක් කියලා කිව්වත් නිවැරදි. ඇත්තටම කරුවා මාතුමා කිව්වා වගේ සමහර අපි මේ සමූපකාර ජාලය, තොග වෙලෙඳුන්, ආර්ථික මධ්‍යස්ථාන, ඊළඟට ජංගම වෙලෙඳුන්, ඊට පස්සේ ඔන්ලයින් වලින් සතොස මේ වගේ සියලුම දේවල් ඉස්සල්ලාම කරේ අපි මේ සියලුම දේවල් එක තැනකට ගත්ත එක කරේ. ඊට පස්සේ මේවෙන් කොහොමද දැන් අර ගරු අමාත්‍යතුමා කිව්වා වගේ කොළඹ සමහර සමුපකාර සමිති ක්‍රියාශීලී නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. අපි අවබෝධ කරගන්න. ඒකට ඒ තැන් වලට මොකද්ද දෙන්න ඕනේ? අපි ඒක තීරණය කරා. ඊට පස්සේ අපි ප්‍රාදේශීය රංග කොට්ටාශ 13ක් තියෙනවා කොළඹ ගත්තොත්. මේක අඩු වැඩි වශයෙන් සෑම මේ දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක වුණා සඳමාලි ඒ දිස්ත්‍රික් වල තියෙන ස්වභාවය අනුව මේ තියෙන සම්පත් අනුව නමුත් කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ මේ සියලුම දේ කරන්න ඕන දිස්ත්‍රික්කයක් නේ. ඒකට අපි කරේ අපි ප්‍රාදේශීය රංග කොට්ටාශ ගත්තා. මේ ප්‍රාදේශීය රංග කොට්ටාශේ තියෙන කොටස් වලට මේ ග්‍රාමීය වසම් ටික කැඩුවා. කඩලා අපි බැලුවා මේක සම්පකාරයෙන් පුළුවන් නම් යම් කිසි කොටසක් ආවරණය කරන්න ඒක කරා. මේ සතුටින් පුළුවන් නම් ඒ පැත්ත. සුපිරි වෙළඳසල් වලින් පුළුවන් නම් ඒක ගමට මේ ගෙදරටම මිනිස්සුන්ට ගෙනියන්න. ඒ වගේ. ඊට පස්සේ අනිත් එක තමයි කොළඹ නගරය ගත්තොත් සුපිරි මහල් නිවාස විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක අපි කවුරුත් දන්නවා සඳමාලි කිව්වා වගේ. ඒකට මේ සුපිරි මහල් නිවාස වලට කොහොමද අපි ඒකට දෙන්නේ? ඒවා ගොඩක් වෙලාවට අපි ඔන්ලයින් ක්‍රමයේ තමයි. විශේෂයෙන්ම සුපිරි වෙළඳසල් අනිකුත් දේවල් ඔන්ලයින් මගින් ඒවේ අවශ්‍යතාව. ඊට පස්සේ තව තියෙනවා අඩු ආදායම්. සමහර මොනා තිබ්බත් මේගොල්ලන්ට ගන්න මුදල් නැති තැන් තිබ්බා. ඇත්තටම ජේෂ්ඨ පොලිස්පතිතුමා සඳහන් කරා, ගරු අමාත්‍යතුමා සඳහන් කරයි අපේ රට කියන්නේ ඒක හරි වාසනාවන්ත රටක්. ගොඩාක් දිනේ කනුග්‍රහක ඉදිරිපත් වුණා මේගොල්ලන්ට මේ අවස්ථාව කියන්නේ අඩු ආදායම් ලාභීන්ට දෙන්න. ඉතින් මේ වගේ. ඒතර මම ආර්ථික මධ්‍යස්ථාන පන්සල් පල්ලි ස්වේච්ඡා සංවිධාන රාජ්‍ය නූතන ආයතන ඒ වගේ ගොඩාක් දානපතීන් පරිත්‍යාගශීලී විශාල ප්‍රමාණයක් අපි මේ ඉතින් මේගොල්ලන්ගේ මේ සහයෝගය අපිට ලබා ගන්න පුළුවන් වුණා. ඔබ ඇහුවා වගේ මම කියන්නේ ආර්ථික මධ්‍යස්ථාන 4. ඉතාමත්ම ගරු අමාත්‍යතුමා විසින් ආරම්භ කරපු මේවන චමන් රාජපක්ෂ ගරු අමාත්‍යතුමාගේ හොඳ මඟ පෙන්වීමක් අපිට ලබා දුන්නා. මේ කාල සීමාව තුළදී මේ ආර්ථික මධ්‍යස්ථාන ටික අපිට කළමනාකරණය කරා ගන්න. විශේෂයෙන්ම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ගැන මම විශේෂයෙන් කතා කරන්න ඕනේ. මොකද ඉතාමත් කොළඹ නගරයේ ඇත්තටම කොළඹ දිස්ත්‍රික්කයේ බේරගන්න මෙවැනි ව්‍යසන අවස්ථාවකදී ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබා දෙන්න එකම පුද්ගලයෙක්වත් කන්න නැතුව නැත්නම් ආහාර එහෙණියකින් නැතුව මේ නොයදා බේරගන්න ගොඩක් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ මට විශාල පිටුවහලක් වුණා. මොකද මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ දිනකට දඹුල්ල සහ අනිකුත් ආර්ථික මධ්‍යස්ථාන හරහා දිනකට එළවලු පමණක් එළවලු කිලෝ 1,50,000කට වැඩි ප්‍රමාණයක් එනවා. එතකොට විශාල තොග වෙළඳුන් ප්‍රමාණයක් එතනට එනවා. ඊට පස්සේ අපි මේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කොහොමද අපි කළමනාකරණය කරගන්නේ? කොළඹට විතරක් නෙමෙයි, කොළඹ දිස්ත්‍රික්කයට පමණක් නෙවෙයි, ගාල්ල සහ මේ කළුතර දිස්ත්‍රික්ක වලටත් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය හරහා සේවා සපයමින් තිබ්බා. ඒක තවත් වැඩි කළා. ඊට පස්සේ අපිට අවශ්‍ය වුණේ මේක තොග වෙළඳ ස්ථානයක් වශයෙන් තමයි මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය යන්නේ. මේකේ අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ මේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙලාවල් තිබ්බේ සවස් 2 ඉඳන් රාත්‍රී 12 විතර වෙනකම්. ඊට පස්සේ ගරු අමාත්‍යතුමත් එක්ක අපි සාකච්ඡා කළා. ගරු චමන් රාජපක්ෂ අමාත්‍යතුමාගෙත් අපි අවසරය අරගෙන අපි ඒක ගරු බන්දුල මහත්මයා එතනට ගිහිල්ලා අපි තීරණයක් ගත්තා. ගරු ජේෂ්ඨ යුද්ධ පොලිස්පතිතුමත් අපිත් එක්ක ආවා. අපි තීරණය කරා උදෑසන ඉඳන්ම ආරම්භ කරන්න. උදෑසන ඉඳන් උදේ 7 ඉඳන් දවල් 12 වෙනකම් අර
ජංගම වෙළඳුන්ට අවශ්‍ය වෙන ද්‍රව්‍ය ලබා ගන්නට පාරිභෝගිකයට නෙමෙයි. පාරිභෝගිකයට නෙමෙයි. තොග ජංගම පාරිභෝගිකයන්ට නෙමෙයි. අර ජංගම වෙළඳ රටවලද අපි කිව්ව කොළඹ දිස්ත්‍රික්කයේ අපි 7000කට ආසන්න වැඩි ප්‍රමාණයක් අපි ලියාපදිංචි කරගෙන තියෙනවා ජංගම වෙළඳුන්. ඔවුන්ට ලබා දෙන්න. ඊට පස්සේ සවස් 2 ඉඳන් රාත්‍රී 12 වෙනකම් තොග වෙළඳුන්ට. හැබැයි එතනදී තොගේම මේ බෙදා හැරීම තමයි කරේ. ඉතින් මේ විදිහට එතන කලමනා. ඊට පස්සේ නාරායන්පිට ආර්ථික මධ්‍යස්ථානය ගත්තොත් සඳමල් අපි දන්නවා තාමත් විශිෂ්ට සේවයක් කරන සෞඛ්‍යාංශ වෙන්න පුළුවන්, ආරක්ෂකාංශ වෙන්න පුළුවන්, රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්. ඔවුන්ගේ සේවය පැය 24ම මේ කාලය කැප කරලා තියෙනවා. ඔවුන්ගේ ගෙවල් වල අවශ්‍යතාව තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම නාරායන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බොහෝ විට අපි වෙන් කළා ඒ ආරක්ෂකාංශ, සෞඛ්‍යාංශ, රාජ්‍ය නිලධාරීන්ගේට අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා ඒක යොදාගත්තා. ඊට පස්සේ රත්මලාන සහ බෝකුන්දට කියන ආර්ථික මධ්‍යස්ථානවත් අපි මේ විදිහට යොදාගත්තා. ඉතින් මම හිතන්නේ මේ විදිහට ජාලය අපි ගොඩනගා ගත්තා. ඊට පස්සේ අර කිව්වා වගේ අපේ කරු අමාත්‍යතුමා සඳහන් කරා වගේ මේ ජංගම වෙළඳුන් ඒක අපිට එක වෙලාවකට මම දකිනවා මේක ඇත්තටම අපේ රටට මේ COVID-19 වසංගතය විශ්වලාගත් ආශිර්වාදයක්ද කියන එක මට හිතෙනවා වෙලාවකට. මොකද ඇත්තටම ජංගම වෙළඳුන් අද සුපිරි වෙළඳසැල් වල සමහර සුපිරි වෙළඳසැල් වල පවා ඔවුන් අද ජංගම මේ රට යොදාගෙන ඔවුන් ගියා නිවෙස් වලට. අද ඔවුන් ඉල්ලීමක් කරනවා. ඔවුන් කියනවා රජයට කියන්නලු මේක මේ ආන්ත්‍රණය දිකටම කරන්න අවස්ථාවක් අපිට ලබා දෙන්න කියලා. තවත් ව්‍යවසායකින් කුඩා ව්‍යවසායකින් අති විශාල ප්‍රමාණයක් මේ වෙනකොට බිහි වෙලා තියෙනවා. ඔවුන්ගේ යතුරු පැදිය වෙන්න පුළුවන්, ත්‍රිරෝද රථය වෙන්න පුළුවන්, නැත්නම් පුංචි ලොරියක් වෙන්න පුළුවන්. ඒ රථ යොදාගෙන වෑන් රථ යොදාගෙන මෝන් මේක් කරනවා. අර කිව්වා වගේ සමහර අවස්ථාවලදී අපිට ලැබුණා පැමිණිලි. අපි නිකන් හිටියේ නෑ මෝන් ලියාපදිංචි කළා. ඇත්තටම පොලිසිය අති විශිෂ්ට සේවයක් අපිට ලබා දුන්නා. මේක නිකන් හිටියේ නෑ. මොකද මේ පැමිණිලි ආවා. වැඩි මුලට විකුණනවා. ඒ වගේ සමහර ගුණාත්මක තත්වයෙන් අඩු ද්‍රව්‍ය ජනතාව අතරට යන අවස්ථාවක් තියෙනවා. ඒවා කරන්න ක්ෂණිකව ඒ පිළිබඳව සොයා බලන්න අපි කමිටුපත් කරා. ඒකද අපිට පොලිස් නිලධාරීන්ගේ සහයෝගය අපිට ලබා දුන්නා. අපේ නිලධාරීන්ගට පාරිභෝගික අධිකාරිය ඒ වගේ වැටලීම් අපි කීපයක් කරා. ඒ අවශ්‍ය ක්ෂණිකව අපි මේ බලපත්‍ර ඇත්තටම අහෝසි කළා. සමහර මේ නිරෝධානය ලක් කරනවා වගේ අපි මේ ජංගම් වෙළඳුන් අපි ඉවත් කරා. ඒ වගේ ගියා. එතකොට සමහර නඩු කීපයක් මේ වෙනකොට පාරිභෝගික අධිකාරියෙන් මේ සමහර වෙළඳුන්ට. ඉතින් අපි ඒකයි මම කිව්වේ මේක නිකම් මේව කරන්නේ. ඇත්තටම මේ වෙනකොට කියන්න සන්තෝෂයි. කොළඹ දිස්ත්‍රික්කයේ වශයෙන් අපි මේ වෙනකොට ආරම්භ කරලා තිනවා ඇප් එකක්. ඒ කියන්නේ පරිගණක වැඩසටහනක් අපි ආරම්භ කරලා තිනවා. මේ වෙළඳුන් තවදුරටත් මේ කරන්න කැමති වෙළඳුන්න යම්කිසි නියාමනයක් කරන්න පරිගණක වැඩසටහනක් කරා. එතකොට අපිට පුළුවන් ඒක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ කීපයක අපි නියම ව්‍යාපෘතියක් වශයෙන් ආරම්භ කරන්න දැන් මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා. සියල්ලම සැලසුම් කරලා තියෙන්නේ. යම්කිසි කෙනෙක්ට දෙනවා නම් මේ ගෙවල් ටික නැත්තම් මේ මාර්ගය යන්න ඕන නම් ඒ මාර්ගය යනවද? එයාගේ බඩුවල අදගෙන බිල ගණන් කොම ඒව ඇසිල්ලකින් අපිට එක තැනක ඉඳගෙන සම්පූර්ණයෙන් මොනිටර් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි නියම ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මම කිව්වේ ඒකයි මේ කොයිඩ් වසංගතය අපිට හොඳ යම්කිසි අභියෝගයක් වුණා වගේම මං හිතන්නේ සමාජයට හොඳ දේවලුත් ලබලා දීලා තියෙන එක තමයි සඳමාලි මගේ නම් අදහස. ඔව් දිසාපතිතුමා සඳහන් කරන්නේ හිතවතුනි මේ බෙදා හැරීමේ ජාලය මොනතරම් කාර්යක්ෂමව කාර්යශූරව මේ වෙලාවේදී ක්‍රියාත්මක වෙනවද සහ නොයෙකුත් නව අවස්ථාවල් බිහි වෙමින් තියෙනවද කියන කාරණාව. හිතවතුනි පොලිසියෙන් අහන ප්‍රශ්න ගොඩාක් තියෙනවානේ. ඔබ වෙනුවෙන් අහන්න පුළුවන් ප්‍රශ්න උපරිමයක් දැන් අහන්න. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා අපිත් එක්ක ඉන්නවා. විවෘත කළ හැකි විවෘත නොකළ හැකි ව්‍යාපාරික ස්ථාන ගැන අපිව දැනුවත් කරන්න. පාරට බහින්න පුළුවන් කාටද පාරට බහින්න බැරි කාටද කියන කාරණාව අපි දැනුවත් කරන්න. නැවත වතාවක් වෛද්‍යවරුන් චැනලින් සේවය ආරම්භ කළා තියෙනවා. ඒ වට යන අයට ඇඳ නීති බලපත්‍රයක් ගන්න ඕනේද නැද්ද කියන කාරණාව. ඕකටම මේ ප්‍රශ්නෙට එකතු කරන්නම් නියෝජ්‍ය පොලිස්පතිතුමනි මේ දැන් බස්නාහිර පළාත් තුළ විශාල පිරිසක් කොටු වෙලා ඉන්නවා తాවකාලිකව. ඔවුන්ට දැන් යන්න පුළුවන්ද නැත්නම් ඒ ගැන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? හොඳ සඳමාලි ඔබ වැදගත් ප්‍රශ්න ගන්නවා. ඔකසම පළවෙනිම ඔබගේ පළවෙනි ප්‍රශ්නට උත්තර දීලා ඉන්නම්. දැන් අත් වශයෙන් මේ වැඩසටහන බලන් ඉන්න අයටත් නිවෙස් වල ඉන්න අයටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඊයෙන් පස්සේ තමන්ගේ නගරවල විවෘතව තියෙන ස්ථාන මොනවද විවෘත නැති ස්ථාන මොනවද කියන එක. පළමු කොටම කියන්නම විවෘත කරන්න බැරි ස්ථාන ටික. ඒකට ඒකෙන් ලේසි වෙයි ඉබම හිතන්නේ එහෙම කරපුවාම. දැන් අපි දන්නවා අපේ මහා මාර්ග දෙපස්සේ තියෙනවා කුඩා ආහාර විකුණන ස්ථාන පෙට්ටි කඩ කියලා අපි කියන්නේ. සමහර වෙලාවට උදේ වැටෙන කට්ටිය බොහෝ වෙලාවට ඒ වගේන් තමයි සමහරට ආහාර පාසල මිලදී ගන්නෙ.
කිසිසේත්ම එවැනි ස්ථාන විවෘත කිරීමට අවකාශයක් නැහැ. ජංගම වෙළඳ කුටි වගේ දේවල් තියාගෙන පාරවල් ලයින් ඉඳලා ඉවරලා ආහාර පාන සකස් කරලා දෙනවා. එවැනි ස්ථාන විවෘත කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම කිසිම ආකාරයක ආහාර ආපනශාලා නැත්නම් හෝටල් පවත්වා ගන්න බෑ. මොකද ඒ ආහාර පිසීම සම්බන්ධව සකස් කිරීම සම්බන්ධ විධිමත් සෞඛ්‍ය අධීක්ෂණයක් කරනකම් ඒවා විවෘත කරන්න දෙන්න බෑ. ඒ නිසා කිසිම නගරයක හෝටල් විවෘත කිරීමට අවකාශයක් ලබා දීලා නැහැ. ඒ වගේම තවත් ඔබ දන්නවා සම්බාහන මධ්‍යස්ථාන කියලා පවත්වා ගන්නවා. ඒවා පවත්වාගෙන යාම කිසිම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔය අස්ව රේස් වගේ දාන ස්ථාන තියෙන පුද්ගල ඒක රාශිය වෙන නිසා ඒවා පවත්වාගෙන යන්න හැකියාවක් නැහැ. ඒ වගේම තැබෑරුම් ඔබ දන්නවා කොහොමත් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඒවා තාම විවෘත කරන්න කිසිම අවසරයක් දීලා නැහැ. තැබෑරුම් සහ රෙස්ටෝරන්ට් වගේ දේවල් ඒවා පවත්වාගෙන හැකියාවක් නැහැ. නමුත් අපි කලින් බලපත්‍ර දීලා තියෙනවා සමහර රෙස්ටෝරන්ට් වලට ඒගොල්ලන්ට ඒක විවෘත කරන්න නැතුව ඒවා සකස් කරලා අර කලින් කිව්වා වගේ ඩෙලිවරි සර්විසස් වලින් බෙදා දෙන්න. ඉතින් ඔබට පේනවා මෙන්න මේ ආයතන වලට කිසිම අවකාශයක් නැහැ. ඒ වගේම ටියුෂන් පන්ති ඒවා ආරම්භ කරන්න බෑ. ඒවා සිනමා ශාලා කරන්න බෑ. ඒ වගේම නාට්‍ය සංදර්ශන වගේ දේවල් කරන්න බෑ. සති පොළවල් බෑ. ඒ වගේම දිනපතා පැවැත්වෙන පොළවල් බෑ. ඒ වගේම සමහර තැන්වල බසාර් වගේ තියෙනවා ගොඩක් එකතු වෙලා අඩු මිලට භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඒව කරන්න බෑ. පදික වේදිකාවේ වෙළඳාම් කරන්න බෑ. මෙන්න මේ වගේ පුද්ගල ඒකරාශී වීම අවිධිමත් විදිහට මෙන්න කිසිම තැනක් විවෘත කරන්න බෑ. විවෘත කරන්න පුළුවන් ඔය ගණිත නොවැටෙන අනික් නගරවල තියෙන අනිකුත් සෑම ස්ථානයක්ම විවෘත කරගන්න පුළුවන්. හැබැයි ඒ හැම ස්ථානයක්ම විවෘත කරලා පවත්වාගෙන යා යුත්තේ ඒ ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ලබා දෙන නියාමනයන්ට අනුකූලව. දැන් උදාහරණයකට ගත්තොත් රෙදි කඩයක් කරලා ඉවරලා ආය අවුරුදු කාලය වගේ සෙනඟ පුරෝගන ඇතුලේ දාගෙන බිස්නස් කරන්න බෑ. ඒක නියාමනය කරන ප්‍රදේශීය ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පොලිසිය ඒ වෙළඳසැල ඇතුළට ගන්න පුළුවන් මුළු ප්‍රමාණයක් තියෙනවා නම් ඒකෙන් හරි අඩක් හෝ සරලන ප්‍රමාණයක් ගන්න. මොකද ඇතුළේ ඉන්න පිරිසට ඒ දුරස්ථභාවය තියාගෙන ඒ වඩුමුට්ටු රෙදි ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මූණ ආවරණ කරගෙන ඉන්න ඕනේ. රෙදිපිලි අලෙවි කරනවා නම් ඒ අයට අත්මේස් දෙකක් දාගන්න පුළුවන්. ඒ ලොකු රෙදිපිලි වෙනසලක් නම් ඒ ස්ථානයේ උෂ්ණත්වය මන බලා පරීක්ෂා කරන බලා ඒ විදිහට ඒ පුද්ගලික මහ පරිමාණ ව්‍යාපාරිකයෝ තමන්ගේ වෙළඳ ස්ථාන විවෘත කරන අවස්ථාවේදී මේ වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තමන්ට දිය හැකි උපරිම දායකත්වය මේ වෙලාවේ දෙන්න ඕනේ. එහෙම නැත්නම් ව්‍යාපාරික අරමුණු පමණක් පෙරදරි කරගෙන තමන්ගේ පසුගිය කාලේ බඩු අලෙවි කරගන්න බැරි වුණා කියලා ඉවරලා මේ ඔක්කොම කොන්දේසි කඩ කරලා තමන්ගේ ඉතා කුඩා පරිසරයක් ඇතුළත විශාල පිරිසක් හිර කරගෙන මේ සේවක සේවිකාවන් එක්ක නිකන් කිසිම ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැතුව සම්බන්ධ වෙලා හිටියොත් එහෙම මේ தත්ත්වය සම්පූර්ණයෙන් නවත්තලා දාන්න වෙයි ආවේ. ඒ නිසා ඒකයි මම කලින් කතා කරලා කිව්වේ මේ තුල ලැබිලා තියෙන අවස්ථාව ආරක්ෂා කරගෙන තව ඉදිරියට යන්න බලනවා මිසක් කිසි කෙනෙක් වගකීමකින් තොරව ක්‍රියා කරලා ඉවරලා මේ தත්ත්වය මේ ඇති කරගෙන තියෙන පාලනය නැති කරන්න උත්සාහ කරන්න එපා. ඒක ඔබ අහපු දෙවෙනි ප්‍රශ්නේ තමයි අර බස්නාරේ පළාතේ රැඳී ඉන්න අයව නැවත තමන් ගම්බින් බලා යැවීම සඳහා ඉතාම ක්‍රමවත් පිළිපිළිලක් අපි සකස් කරලා තියෙනවා. දැන් පොලිසිය වල ලියාපදිංචි වෙච්ච පුද්ගලයෝ ඉන්නවා 52000ක් තමන් ගම්බින් වලට යන්න ඕන කියලා ඉවරලා. ඒ 52000යිම දත්ත පද්ධතියක් විස්තරාත්මකව අපි පොලිස් මූලස්ථානයේ ඇති කරගෙන තිනවා. ඒ ඔක්කොම අපි සෞඛ්‍ය බලධාරීන් ලබා දීලා තියෙනවා. මෙන්න මේ අය තමයි මේ රැඳිලා ඉන්න පිරිස කියලා ඉවරලා. සෞඛ්‍ය බලධාරීන් විසින් ඒක පරීක්ෂා කරලා බලලා වයෝ වෘද්ධය, ඒ වගේ කුඩා ළමයින් ඉන්න අය, ගර්භණී මව්වරුන්, අසනීප වලින් පෙළෙන අය, ඒ අයට ප්‍රමුඛතාවය දීලා ඒ ලයිස්තු උදාහරණ පොලිසියට මේ අය කමක් නැහැ යවුවට කියලා. ඒකෙත් ග්‍රීන් ටු ග්‍රීන් කියලා. ඒ කියන්නේ මේ බස්නාහිර පළාත ඇතුලේ තියෙනවා සමහර ප්‍රදේශ ඒ ප්‍රදේශ ග්‍රීන් ඒරියාස් කියලා අතුර ගන්න පුළුවන්. මොකද ආසාදිතයන් හෝ නිරෝධායනට ලක් වෙන පුද්ගලයන් නැති ප්‍රදේශ. දැන් උදාහරණයක් ගත්තොත් අපේ ගරු ඇමතුමාගේ ගම් ප්‍රදේශයේ පාදුක්ක ප්‍රදේශය, හංවැල්ල ප්‍රදේශය. ඒ වගේ ප්‍රදේශවල කිසිම මේ සම්බන්ධයෙන් ආසාදිතයෝ කවුරුත් හම්බෙලත් නැහැ. නිරෝධායන සම්බන්ධයෙන් කවුරුත් ඉදිරියට නැහැ. ඒ නිසා ඒ ප්‍රදේශවල රැඳී ඉන්න කෙනෙක්ව තමන් ගම්බින් ප්‍රදේශ කරා යාමේදී ප්‍රමුඛතාවය හම්බෙනවා අනිත් ප්‍රදේශවල. අන්න ඒ විදිහට ලැබිච්ච ලයිස්තු අනුව දැන් ඔබ දකිනවා මාධ්‍යවල එහෙම අපිට රජයෙන් ලබා දීලා තියෙනවා ගරු අග්‍රාමාත්‍යතුමා විසින් රජයේ CTV බස් ලබා දීලා තියෙනවා. ඒ වගේ නොමිලේ මෙහෙන් එකගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ නිවස ගාවටම ගිහින් බස්සනවා. ඒ ගම් ප්‍රදේශයේ පොලිසිය සූදානම්ෙන් ඉන්නවා. ගිහින් එක තැනකට බස්සපුවා මන්රාදුපුරේ මූලස්ථාන පොලිසියට කැපිති කොල්ලෑවට යනකනාව ඒ ගමේ පොලිසියෙන් ඇවිල්ලා එකගෙන ගිහිල්ලා ගෙදරටම බස්සනවා. බැස්සුවෙන් පස්සේ මේ ප්‍රදේශයේ නිවසේ දවස් 14ක් හෝ 28ක්
නිරෝධානය දෙන්න ඕනේ. ඒ වගේ ඊටාම් විධිමත් වැඩපිළිවෙලක් තමයි ඒ ගම්බිම් කරා යැවීමේදී ඇති වෙන්නේ. එහෙම නැතුව අපිට උවමනා වුණා කියලා මේ ඉන්න කොම පිරිස එකසරේ බස් විශාල ප්‍රමාණයක් ලෑස්ති කරලා ඉවරලා යවන්න පුළුවන්. එහෙම යවුවොත් එහෙම සෞඛ්‍ය බලධාරීන් කියන්නේ මේ කිසිම ආසාදිතෙක් හොයාගත්තේ නැති ප්‍රදේශ තියෙනවා ලංකාවේ. සමහර දිස්ත්‍රික්ක. දැන් උදාහරණයක් නුවරඑළිය. දැන් මේ ගම්බිම් බලා යන්න ඉන්න අයගෙන් සඳමාලේ වැඩිම පිරිසක් ඉන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. දෙවෙනිට බදුල්ලේ අය. ඉතින් මේ අය ඒ වගේ පරීක්ෂා කිරීමකින් තොරව එකපාරම යවුවොත් එහෙම සෞඛ්‍ය බලධාරීන් කියන්නේ කිසිම ආසාදිතෙක් නැති පැතිවල ගිහිල්ලා මේ රෝගේ ව්‍යාප්ත වෙන්න අවදානමක් තියෙනවා කියලා. ඒ නිසා වගකීම් විරහිතව ක්‍රියා කරන්න බෑ. මේ ආපසු ගම්බිම් බලා යවීම ඊටාම සැලසුම් සහගත සැලැස්මක් අනුව ක්‍රියාත්මක කරන දේ සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා බස්සාර බලතේ ආණ්ඩුකාරතුමත් එක්ක සම්බන්ධ වෙලා කරන්නේ. ඒක අපි යවන්නේ ඊටාම වගකීමක් ඇතුව. ඒ නිසා ඔය කතා කරන ඒ විමසන පිරිසට අපි කියන්න තියෙන්නේ තව දින කිහිපයක ඒගොල්ලන් ඉවසලා ඉන්න වෙනවා. මොකද මේ ඇඳිරි නීතිය ඊයේ ලිහිල්ුණයි කියලා ඉවරලා ඒගොල්ලන්ට සිතුමන අපිට ගම්බර ප්‍රදේශ කරා තාම යන්න බෑ. ඒ සඳහා අවසරය ලැබෙනකන් ඒගොල්ලන්ට ඔහොම රැඳී ඉන්න වෙනවා. එතකොට අර වෛද්‍ය අපොයින්ට්මන්ට්ස් වලට එහෙම චැනලින් දාලා යන අයට කොහොමද තත්ත්වය? රෝහලකට හෝ නගර මට්ටමින් තියෙන චැනලින් සෙන්ටර් එකකට වෛද්‍යවරයෙක් හමු වෙන්න යන්න පාමසියට බේට් ටිකක් ගන්න යන්න හඳුනුම්පතේ අංක 2 තියෙනවා නම් වැඩි සුදුසුයි. නමුත් කවුරු හරි රෝගාබාධයක් තියෙනවා නම් ඇවිල්ලා තමන්ගේ ගෙදර අසනීපකාරයෙක් ඉන්න නම් ඒ මිනිස්සුන්ට බේට් එකක් ගන්න ගියාට හදිසි තත්ත්වයක් තියෙනවා නම් ඇවිල්ලා මගතොරේදී හම්බෙන පොලිසිය නිලධාරියෙකුට ඒ බව කියලා ඉවරලා තමන් යන්නේ රෝහලට නැත්නම් ප්‍රතිකාර ගන්න යන්නේ කිව්වම කිසිම කෙනෙක් ඇවිල්ලා අපි ආපහු හරවලා යවන්නේ නැහැ. ඒකට මහජනතාව සම්පූර්ණ අවස්ථාව තියෙනවා. ඒ හින්දා ඒ රෝගාබාධ වලින් ගත වෙන අයට ඒ තමන්ගේ ප්‍රතිකාර සඳහා යන්න කිසිම බාධාවක් නැහැ. කෙනෙක්ට විශේෂ අවශ්‍යතාවයකට ඇඳිරි නීති බලපත්‍රයක් ගන්න පොලිස් ස්ථානයට එන්න ඕන නම් ජේෂ නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඒකට එන්නත් හැඳුනුම්පත් අංකේ බලලා එන්න ඕනේ නැත්නම් ඕනෙකින් එන්න පුළුවන් නෑ. ඉතින් මිනිස්සුන්ට සමහර අයගේ මරණ සිද්ධ වෙනවා. ඒ වගේම හදිසි සමහර තමන්ගේ නෑදෑයෙක් යාළුවෙක් ලොකු අන්තරයකටපත් ඒ වගේ වෙලාවකට හැඳුනුම්පතේ අංකය බලබලා ඉන්න අවශ්‍යතාවයක් නෑ. ළඟම තියෙන පොලිසියට ගිහිල්ලා තමන්ගේ කරදරය සම්බන්ධයෙන් කියලා බලපත්‍රයක් අරන් යන්න පුළුවන්. ඉතින් ඒ නිවසේ ඉඳලා පොලිස් ස්ථානයට එන අතරමඟ පොලිස් නිලධාරියෙක් මගතොටේදී හමු වුණොත් කියන්න පුළුවන් මම මෙන්න මේ අවශ්‍යතාවයට ඇඳිරි නීති බලපත්‍රයක් ගන්න යන්නේ කියලා ඉවරලා. එම මේ අර එමතුම සඳහන් කරා වගේ අර වෙනත් රටවල් වල වගේ ඇවිල්ලා මග දිගට හම්බෙන අසනීප වලට බේත් ගන්න මිනිස්සුන්ට පුගාලා එළෝනේ. එහෙම නැහැ. ඉතාලම මානසික මට්ටමින් තමයි පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ. ඔව්තුමන්ගේ අවසාන ප්‍රශ්නේ ඊයේ මෙතෙක් කල ක්‍රියාත්මක වෙච්ච ඇඳිරි නීතියට නිරෝධායන ඇඳිරි නීතියට නීතිමය බලාත්මක වීමක් ලැබෙනවා. නීතිමය පදනමක් එක ඓතිහාසික දෙයක් කියලා කතා වෙනවා. මේකත් එක්ක මෙතෙක් ක්‍රියාත්මක වෙච්ච ඇඳිරි නීතියේ කිසියම් ආකාරයේ වෙනසක් වෙනවද? දෙන දඬුවම් වල වෙනසක් වෙනවද? එහෙම මොන හරි තියනවද? ඔය අතවශ්‍යත අමතුමා මේ සාකච්ඡාව ආරම්භ කරපු විදිහ ගත්තොත් ඇවිල්ලා මට එක දෙයක් කියන්න දැන් කොළඹ නගරයේ ගුණසිංහපුරේ ඉඳලා අපි යාචකයෝ 300 ගණක් අරන් ගිහිල්ලා නිරෝධායනයට ලක් කරා මුලතිව්වල ගුවන් හමුදා කඳවුරේ. ඒ සම්බන්ධව විශාල විශ්ණයක් තිබ්බම අමතුමා කිව්වා වගේ මේ මිනිස්සුන්ව මේ අරන් ගිහිල්ලා ඉවරයි. දැන් බලන්න ඒගොල්ලෝ අරගෙන ගිහිල්ලා දැන් ඊයේ දවසේදී ඒ අරන්ගේ යාචකීන්ගේ අතරින් 60 දෙනෙක්ව අපි අඳුරගත්තා. ඒ අය තදබල ලෙස මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහිච්ච අය. ඉතින් ඊයේ යාපනයේ මහේස්ත්‍රාතුමාගේ අධිකරණිය ඔය කරගෙන ඒගොල්ලන් අපි දීර්ඝකාලීනව මද්ද්‍රව්‍ය පුනරුත්ථාපන වැඩපිළිවෙලකට යොමු කරා. ඒගොල්ලන්ව කන්දකඩුවේ මද්ද්‍රව්‍ය මධ්‍යස්ථානයට. දැන් එතන හිටිය කාන්තාව 4 දෙනෙක්. ගැහැණු ළමයි 4 දෙනෙක්. ඒක 4 දෙනෙක් තදබල ලෙස මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තිනවා. ඉතින් ඒ අය වෙනත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට යොමු කරනවා. ඉතින් මම කියන්න උත්සාහ කරේ දැන් කොළඹ නගරේ ගවසන මහජනතාව දන්නවා මේ යාචකයන් නිසා තියෙන කරදරය සම්බන්ධව. මේ යාචකයින්ට ඒ අය දෙන මුදලින් බොහෝ වෙලාවට ඒ අය ආහාර පාන ලබා ගැනීම නෙමෙයි කරන්නේ. මොකද මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීම. ඒ නිසා දැන් පිනක් සිද්ධ වෙලා නැහැ. පිනක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒකල කුස පුරව ගන්න කියලා මුදල් දුන්නට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මද්ද්‍රව්‍ය. ඒකෙන් තමයි බවත් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම එතන හිටපු පිරිසක් අපි හොඳමාලි තෝරගෙන ඒ අයව කෘෂි කාර්මික කටයුතු වල රජයේ ගොවිපළවල් වලට ඒ වගේම වැවිලි සමාගම් කීපයක් ඉදිරිපත් වෙලා තිනවා. ඒ අයගේ වතු වල මේ අයට පදිංචි වෙන්න වතු නිවාස දීලා ඒගොල්ලන්ට අවශ්‍ය නම් ඒගොල්ලෝ ධර්මල්ලොත් එක්ක ඇවිල්ලා රුපියල් 1000ක වගේ දවසක දෛනික දීමනාවක් ඇතේ ඒගොල්ලන්ට ඒ රැකියාව කරගෙන කාලා බීලා වතු වල ඉන්න කියලා. දැන් ඒ වගේ ඊටාම ක්‍රමවත් වැඩපිළිවෙලක් මේ අපි සැලසියත් කරලා තියෙනවා. මේ තුල වෙච්ච හොඳ දේවල් තමයි සඳහන් කරන්නේ. ඉතින් ඒවත් විවේචනය කරලා ඉවරලා ඒවටත් මම දැක්ක පුවත්පත්වල සමහර අය කියලා තිබ්බා මේ මිනිසුන්ව ගිහින් හිරිහැරයකට ලක් කරා කරදරයට ලක් කරා කියලා ඉවරලා. ඉතින් ආයේ යලි නගරය නැත්නම් රට යථාවත් වෙද්දි මේ කරදර වලටත් විසඳුම් දැන් මේ තුලින් ලැබිලා තියෙනවා. නෑ ඇත්තටම නගරය යථා තත්ත්වයට පත් වෙනකොට විශේෂයෙන් කොළඹ නගරාශ්‍රිතව දැන් දෙමව්පියොත් 17 ඇඬුව කඳුලෙන් පසු වෙනවනේ. තමන්ගේ දරුවෝ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නම් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා කොහොමද ගලවගන්නේ කියලා මේ අවස්ථාවත් පාවිච්චි කරලා ඔවුන්
යහපත් සමාජයකට ගේන්න පුළුවන් නම් ඒකට කවර විවේචනයක් තිබුණත් ඒක සමාජයේ පොදු යහපත සඳහා අතිශයින් වැදගත් කියලා තමයි කල්පනා කරන්න තියෙන්නේ. ඔව්. ඒත් එක්කම මද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්න කතා කරොත් සමාජයේ හුඟක් අයගේ දැන් මේ වෙලකට තියෙනවා ලොකු කතා බහක් මද්‍රව්‍ය සහ මද්‍රව්‍ය භාවිතා කරන්න පිළිබඳ ප්‍රශ්නට විසඳුමක් ලබා දෙන්න. ඉතින් අත් වශයෙන්ම ඔබ දන්නවා මේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධ කතාවෙත් ලොකු බලපෑමක් සිදු වුණා මේ මද්‍රව්‍යයට අබ්බැහිච්ච දයත්න්ගේ. ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ ලොකු දායකත්වයක් තියෙනවා. ඔව් අවසන් දෙයක්. ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි මද්‍රව්‍ය වලට අබ්බැහි වුවන් වැඩිම ප්‍රමාණය ජීවත් වෙන ප්‍රදේශ. ඉතින් අපි දැන් ඊටාම විධිමත් වැඩපිළිවෙලට යන්න උත්සාහ කරනවා මේ අයව මේ ප්‍රදේශ වලින් ඉවත් කරලා මේගොල්ලෝ පුනරුත්ථාපන ක්‍රියාවලියකට යෙදවීම සම්බන්ධව. ඒ සම්බන්ධ අවශ්‍ය කරන දත් එක් රැස් කර ගැනීමක් අපි දැන් කරලා තිනවා. ඒ අය ඉතා ඉක්මනින්ම අපි ඒ වගේ මධ්‍යස්ථානට යොමු කිරීමට ක්‍රියා කරනවා. ඒ වගේ ඔබ ඇහුවා ඊයේ දවසේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන්න තීන්දුවත් එක්ක රජය විසින් ගත්තු තීරණය අනුව පවරපු සෞඛ්‍ය ඇඳරි නීතිය. සෞඛ්‍යමය ඇඳරි නැත්නම් නිරෝධායන ඇඳරි නීතිය ඒ පිළිබඳ නීතිමය භාවය වළංගු භාවය පිළිබඳ ඊයේ අධිකරණයෙන් පිළිගැනීමක් කරා. ඊට කලිනුත් මම හිතන්නේ තවත් අධිකරණයකනුත් ඒ සිද්ධිය වුණා. අත් වශයෙන්ම දැන් බලන්න දැන් මහජනතාව මේකෙන් ගරු එමතුමා කිව්වා වගේ මේ වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා පනවපු ඇඳරි නීතියට විරුද්ධවත් අධිකරණයට ගිය මේ පුද්ගල පිරිසක් ඉන්න රටක් බවට පත් වෙලා තිනවා. නමුත් ගරු අධිකරණය විසින් ඉතාම යුක්තිසහගත සාධාරණ තීන්දුවක් ලබා දීමකින් ඒ රජය සහ සෞඛ්‍ය අංශ වලින් ගත්තා වූ පොලිසිය ගත්තා වූ ක්‍රියාමාර්ග සියල්ලම සාධාරණීකරණය වෙලා තිනවා. ඒ තුල ඒ ඇඳරි නීතිය උල්ලංඝනය කිරීම කරපු 50000කට ආසන පිරිස සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්න සිද්ධ. දැන් මම හිතන්නේ 8000ක් පමණ පිරිසකට විරුද්ධව වාහන භාවිතය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවලා තියෙනවා. මේ වාහන වලින් වාහන එළියට ගන්න පුළුවන් ද ඕනේ දිහාක වාහනකින් මේ ඇඳරි නීතිය පවතින දිස්ත්‍රික්ක දෙකේ ගමන් කරන්න පුළුවන්. ඔව්. දැන් අර කලින් කිව්වා වගේ හැඳුනුම්පතේ අංක දෙක අනුව අයට පයින් තමයි යන්න පුළුවන්. සමහරලාට ඒගොල්ලෝ කිලෝමීටර් භාගයක මාර්ග සීමාවත් ගිහින් බඩු මුට්ටියක් අරන් යන අවස්ථාවක් තියෙයි. නමුත් පයින් තමයි ඒගොල්ලන්ට යන්න පුළුවන්. නමුත් ගරු එමතුමා සඳහන් කරනවා වගේ හැඳුනුම්පතේ අංක පිළිවෙල භාවිතා කරලා හෝ එහෙම නැත්නම් ඇඳරි නීති බලපත්‍රයක් අරන් විශේෂ අවසරයක් නැත්නම් මේ බස්සාහිර පළාතේ ඉඳලා ඉවල තාමත් දිස්ත්‍රික්ක ඉක්මව යන්න බෑ. හැබැයි සේවය සඳහා එන අයට මහනුවර ඉඳලත් ඒ සේවය සඳහා කැඳවීමක් තියෙනවා. පොදු හෝ පුද්ගලිකව එන්න පුළුවන් වාහනකින් වැටෙන්න පුළුවන්. නමුත් එහෙම නැතුව දැන් බස්සාහිර පළාතේ අතරමං වෙලා ඉන්නවා කියලා කිව්ව අයට මගේ හැඳුනුම්පතේ අංක හරි කියලා ඉවරලා ඒගොල්ලන්ට මෙහි ඉඳලා යන්න බෑ මේ ඈත පළාත් වලට. ඉතින් අත් වශයෙන් සතර සංචරණේ සාමත් සීමා කරලා තියෙනවා. සීමා කරලා තියෙනවා. දැන් විශේෂයෙන් දුරගමන් සේවා බස් රථ තාම මේ ආරම්භ කරලත් නැහනේ. සුදුරුකම දැන් කොළඹ ගිහිල්ලා ඉවරලා බදුල්ල බස් එකේ නැගලා ඉවරලා යන්න බෑ. එහි බදුල්ල දිහා බස් යන්නේ නැහැ තාම කොළඹින්. මේ ප්‍රදේශ තමයි සංචාරය කරන්නේ. නමුත් රජයේ සේවකින්ට අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම ගරු බසිලමතුමාගේ කාර්යසාධක බලකායෙන් තීන්දුවක් අරගෙන ඉවරලා තියෙනවා නිෂ්පාදන ක්‍රියාවලියට. ඒ වගේ දේවල් වලට මේ දිස්ත්‍රික් අතර යාමට බාධාවක් නැහැ. උදාහරණයක් නුවරඑළිය ඉඳලා තේ කර්මාන්ත ශාලාවක තේ කොළ අරගෙන ඉවරලා තේ වෙන්දේසියෙන්ට බාධාවක් නැහැ. බලපත්‍රයක් දෙනවා. බලපත්‍රයක් දෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ ආර්ථික මධ්‍යස්ථානයේ මේගොල්ලෝ එන්න බාධාවක් නැහැ. මොකද ලොකු සැකයක් තිබ්බා මෙහෙම තේ කොළ අරන් ආවපුවාම මේ මිනිස්සුන් ගිහින් ආපුවම ක්වොරන්ටයින් දානවා කියලා ගිහිල්ලා ඉවරලා. රියදුර එහෙම එන්න අකමැති වුණා ඉවරලා. ඒ වගේ සීමා බන්ධන අපි අයින් කරලා තියෙනවා. හොඳයි. ගරු අමාත්‍යතුමනි සාකච්ඡාව අවසන් කරන අවසන් විනාඩි කිහිපය කොරෝනා මර්ධනය කළ රටක් විදිහට අපි නැගිටලා ඉදිරියට යන ගමනේ රජයේ ඉදිරි වැඩපිළිවෙල ගැන කෙටියෙන්. දැන් රජයේ ඉදිරි වැඩපිළිවෙලේ ප්‍රධාන වශයෙන්ම නිවසට බලපාන ප්‍රශ්නය තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට තමන්ගේ දරුවන් තමන්ගේ ගෙවල් තුල තබාගෙන සිටිනවා දෙමව්පියෝ විශාල පිරිසක්. 44 ලක්ෂයක් දරුවෝ. ඉතින් අධ්‍යාපන ඇමතුමා ජනාධිපතිතුමා ඊටාම සැලකිලිමත් වෙනවා මේ දරුවන්ගේ අධ්‍යාපනය යලි ආරම්භ කිරීම පිළිබඳව. දැන් අපි ලබා දුන්න මේ ආයතනයේ තියෙන ආයි නාලිකාව සම්පූර්ණයෙන් අධ්‍යාපන නාලිකාවක් බවට පරිවර්තනය කළා. පාන්දර සිට රාත්‍රී දක්වාම අධ්‍යාපන වැඩසටහන් යනවා. ඒ පාසල් විසින් ආරම්භ කරලා තියෙන ඔන්ලයින් ක්‍රමයට පාඨමාලා ලබා දීමේ කටයුතු ඒ වගේම ක්‍රමානුකූලව තමයි දැන් අපේ රටේ පාසල් වලින් පාසල් 3000ක් පමණ තියෙනවා. ළමයි 100කට 200කට වඩා අඩු පාසල්. ඒවැ දුරස්ථභාවයේ තියාගෙන ඉගෙනුම් ගැනීමේ කටයුතු කරන්න පුළුවන්. මේවා පිළිබඳ සෞඛ්‍යයන් සහ අධ්‍යාපනඥයන් සමග සාකච්ඡා කිරීම අධ්‍යාපන අමාත්‍යාංශ විසින් කළා. දරුවගේ ආරක්ෂාව නිසි ලෙස තහවුරු කර ගැනීමෙන් පසු තමයි අධ්‍යාපනයට ඉඩ ප්‍රස්ථා ලැබෙන්නේ. විශ්වවිද්‍යාල වලටත් එහෙමයි. මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් අපි උපකුලපතිතුමන්ලා සමග සාකච්ඡා කරලා තිබෙන්නේ. ප්‍රථමයෙන්
මේ දිනවල අන්තර්ජාල ඔස්සේ අධ්‍යයන කරන නිසා ඒ පාඨමාලා පවත්වන්න අවශ්‍ය කරන ආචාර්ය මණ්ඩල වලටත් ඒ සඳහා අවශ්‍ය කරන අනධ්‍යයන කාර්ය මණ්ඩලත් කොටස පමණක් කැඳවගෙන ඊට පසුව මේ අපි දැන් මේ දිනවල ලෝකයේ තියෙන දියුණුම තාක්ෂණය සමග මුසු වෙලා විශේෂයෙන් අන්තර්ජාල හරහා විභාග පැවැත්වීම් ක්‍රමයේ පවා ඔන්ලයින් ක්‍රමයට විභාග පවත්වන්නත් ප්‍රතිඵල දෙන්නත් ක්‍රමවේද දැනට අපේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටින මහාචාර්ය ආචාර්යවරු විසින් සකස් කරගෙන යනවා. මම ඒ අයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ලෝකයේ වෙන රටවල දරුවන්ට ලැබෙන්නේ නැති ආකාරයේ පහසුකම් සහිතව සමහර ආයතන මේ ටික කරලා තියෙනවා මේ වන විට. ඒ සදා විවිධ පර්යේෂණත් අද බැලින් කරලා තියෙනවා. ඒව අඩුපාඩු නිරවුල් කරගෙන දරුවන්ට විශ්වවිද්‍යාල කැඳවීම තව ටිකක් පමා වෙයි. මොකද අපි විශ්වවිද්‍යාල පද්ධතිය මේ අවස්ථාවේදී ජාතික කොරෝනා ව්‍යසනයෙන් රට මුදා ගැනීම සඳහා විශාල කාර්යභාරයක් කරනවා. මොකද PCR පරීක්ෂණ වලින් වැඩි ප්‍රමාණයක් කිරීම සඳහා විශාල දායකත්වයක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, යාපනයේ විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල පද්ධතිය විසින්ම ඒ ආචාර්ය මහාචාර්යවරු දායක වෙනවා පරීක්ෂණ වලට. ඒ වගේම විදේශ රටවල සිට පැමිණෙන දරුවන්ට ඒත් අපේ ජාතිය දරුවෝ ඒ රටවල් වලට සමහර අයට අපි විදේශ ශිෂ්‍යත්ව අපි දීලා යවලා තියෙන. සමහර අය පුද්ගලික තමන්ගේ ඉඩකඩම් එහෙම උගස් කරලා ගිහිලා තියෙන. ඒ අය පෙරලා පැමිණෙනවා. ඒ දරුවන් නිරෝධායනය කිරීම සඳහා විශ්වවිද්‍යාල නේවාසිකාගාර. දැන් දියගම විශ්වවිද්‍යාලයේ හෝමාගම අපි බාර දීලා තියෙනවා මේ විශ්වවිද්‍යාල බලධාරීන් විසින් හමුදාවට නිරෝධායන කටයුතු සඳහා. ඒ වගේම දැනට විවෘත නොකර තියෙන විශ්වවිද්‍යාල හෝමාගම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නේවාසිකාගාර, කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නේවාසිකාගාර ඒ නිරෝධායන දරුවන්ට වෙන රටවලින් පැමිණෙන උසස් අධ්‍යාපනය ලැබපු දරුවන්ට අනිත් අය නිරෝධායනය කරලා සමාජගත කිරීම සඳහා ඒ සම්පත් යොදාගෙන තිබෙනවා. මට හිතෙන ආකාරයට කොහොමද අපිට නේවාසිකාගාර විවෘත කරන්න නම් තව සෑහෙන කලක් ගත වෙයි. මොකද මේ සෞඛ්‍ය අංශ විසින් දෙන උපදෙස් අනුව අපේ සාමාන්‍ය ක්‍රමවේදය අනුව එක කාමරයක් තුල 4 දෙනෙක් විතර දරුවෝ මේ නේවාසිකාගාර තුල හිටියා. දැන් මේ ක්‍රමය අනුගමනය කරන්න බෑ. මේ ඔක්කොම අලුතෙන් හිතන්න ඕනේ. ඉතින් අපි නිතරම හිතන්න ඕනේ මේ නිදාසින් පසු ගෙවුන වසර 70 ගාන එක විදියකටත් මේ 20යි 20 ඉඳන් ආරම්භ වෙන අනාගතය තව විදියකටත් කියලා කොටස් දෙකකට ආර්ථික, සමාජ, දේශපාලන, සංස්කෘතික මේ වශයෙන් හිතන්න වෙයි. ආගමික වශයෙන් උත් එහෙම හිතන්න වෙලානේ. ආගමික වශයෙන් දැන් අපි ඉස්ලාම් බැතිමතුන් සාමූහික වශයෙන් කරන යාඥා යන ආදී මෙහෙවරයන් දැන් අලුත් ක්‍රමයට වෙනස් වෙලානේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට 20යි 20 ඉඳන් අපි හිතන විදිය අපේ සිතුම් පැතුම් ආකල්ප ජනවාර ධර්මතාවල වෙනසක් ඇතුව තමයි මේ අභියෝගයට මුහුණ දී යුත්තේ. එසේ වුණොත් රටත් රැකිලා ඔබත් රැකිලා අපේ දරුවනුත් රැකගෙන මේ සාර්ථකත්වයේ වාර්තා කරපු රටක් ලෙස ඉතිහාසයට එකතු වෙන්න පුළුවන් වෙයි. හිතවතුනි, එයයි අපේ ප්‍රාර්ථනාව. එය සාක්ෂාත් කරගන්න ඔබ රජයත් එක්ක, ත්‍රිවිධ හමුදාවත් එක්ක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අංශයත් එක්ක, පොලිසියත් එක්ක, සිවිල් සේවාවක් එකතු වෙමු. අපි එකට මේ ගමන යමු. ගරු අමාත්‍යතුමන්ට, කොළඹ දිසාපතිතුමන්ට, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට අපේ කෘතවේදීත්වයේ ස්තුතිය පිරිනමමින් රටක වාසනා මහිමය රටට වාසනාව වේවා කියන හැඟීම හදවතේ පතුලෙම තියාගෙන අපි ඔබෙන් සමුගන්නේ වඩාත් යහපත් දිනක හමු වෙන බලාපොරොත්තු වෙන. අයිබෝවන්.